හරි කර්මාන්ත රසායනයේ තුන්වෙනි කර්මාන්තේ කතා කරන්න යන්නේ සෝඩියම් කාබනේට් නිෂ්පාදනය. සෝඩියම් කාබනේට් නිෂ්පාදනය. සෝඩියම් කාබනේට් නිෂ්පාදනය. කොහොමද සෝඩියම් කාබනේට් කියලා කියන්නේ? මෙන්න මෙයා සෝඩියම් කාබනේට්. ඇත්තම කතාව කිව්වොත් මේ කර්මාන්ත රසායනයත් අනිත් පාඩම් වලට වඩා හාත්පසින් වෙනස් පාඩමක් නේ. ඒ කියන්නේ හාත්පසින්ම කියලා අදහස් කරේ මේක ටිකක් ප්‍රායෝගික දේවල් එක්ක හරිම සම්බන්ධ පාඩමක්. ඒ නිසා මේකේ වෙනම ටේස්ට් එකක් තියෙනවා. අර ඔළුවට දාලා තියෙනවා මේක නිකන් කටපාඩම් කරන්න තියෙන්නේ මේකෙන් විභාගයට ලියන්න පුළුවන් විතරයි වගේ. මමත් ඒ අදහස දෙන්නේ නැති ඔයගොල්ලෝ. හැබැයි මේකේ තියෙන්නේ වෙනම රසයක්. වෙනම ටේස්ට් එකක් තමයි මේ පාඩමේ තියෙන්නේ. හරිද? ඒක හරියට ෆීල් වෙනවා නම් ඒ පාඩමත් අනිත් පාඩම් වලට වඩා වෙනසක් තියෙන නිසා ඉගෙන ගන්න ආසෙට. කියන්නේ අපි භාවිතා කරන දේවල් සෝඩියම් ක්ලෝරයිඩ් කියන අපි ලුණු අපි භාවිතා කරන දේවල්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන අපි විද්‍යාගාරයේ භාවිතා කරන දේවල්. සබන් නිෂ්පාදනයේ තියෙනවා අපි අපි තමයි භාවිතා කරන්නේ. මේ අපි භාවිතා කරන දේවල් හදන්නේ කොහොමද කියලා තමයි මේ පාඩමේ කතා කරන්නේ. ඒ නිසා මේකේ වෙනම රසයක් තියෙනවා මේ පාඩමේ. ඒ ටේස්ට් එක ඔටෝමැටිකලි එන්නත් පුළුවන්. එහෙම නැත්නම් බලෙන් හරි එහෙම රසයක් මේකේ තියෙනවා. අපි මේ උගන්වන්නේ මේ අපි ඇඟේ ගාන රෙදි හොදන්න පාවිච්චි කරන සබන් ගැන නේද කියන විදියටවත් හිතලා අත්‍තරම සබන් කැලලක් හදන හැටි දන්නේ උසස් පෙළ ළම සයන්ස් කරලා ළමයි විතරයි. ඒකට ඕකොල්ලොත් ඒක හරියට ඉගෙන ගත්තේ නැත්නම් ආර්ට් කරපු ළමයි සබන් ගැන දන්නේ නැහැ, කොමර්ස් කරපු ළමයි දන්නේ නැහැ, සයන්ස් කරපු ළමයි දන්නේ නැහැ. ඒක වැඩක් නැහැ. සයන්ස් කරපු නේද? නිසා එහෙම හිතලා හරි වෙනසක් ඇති වෙන්න හරි කියලා හිතලා අපි අනිත් අයට වඩා දෙයක් දැනගන්න ඕන කියලා හරි හිතලා මේ පාඩමත් ආසාවෙන් ඉගෙන ගන්න. හරි? දැන් වෙනදා වගේම මම මේ පාඩමේ ෂෝට් නෝට් එකක් මුලින් කරනවා. ඒ කියන්නේ ක්ෂණිකව විනාඩි 5කින් 10කින් මේ පාඩම මතක තියාගන්න නැත්නම් මේ පාඩමේ හරය මොකක්ද කියලා ඔයගොල්ලන්ට මම කියලා දෙන්නම්. දැන් මතක තියාගන්න මේ සෝඩියම් කාබනේට් නිෂ්පාදනයේදී සිද්ධ වෙන්නේ ඇත්තටම මේකදී අපි කරන්න පුතේ සෝඩියම් බයිකාබනේට් හදාගෙන හරි ඒක තාපවියෝජනය කරලා හරි ඒක තාපවියෝජනය කරලා සෝඩියම් කාබනේට් හදාගන්න එක තමයි වෙන්නේ මෙතන මම මේ කතා කරන භාෂාවෙන් ලියන්නේ. ඉතින් අපිට මේ සෝඩියම් බයිකාබනේට් තාපවියෝජනය කරන එක එච්චර නුහුරු ප්‍රතික්‍රියාවක් නෙමෙයි. අපි S ගුණ යටතේ කතා කරනවා බයිකාබනේට් වල තාපවියෝජනය නේද? එතන මේ තියෙන සෝඩියම් බයිකාබනේට් ඝනය මෙයා තාපවියෝජනයෙන් අපිට හදා ගන්න පුළුවන් සෝඩියම් කාබන්. ඉතින් කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. හයිඩ්‍රජන් ජලයේ විදිහට පිට වෙනවා. ප්‍රතික්‍රියා තුලිතයි නේද? ඔක්සිජන් 3යි 4යි 5යි 6යි 3 වරක් 6යි. එතකොට දැන් සෝඩියම් කාබනේට් නිෂ්පාදනය කරගන්න සෝඩියම් බයිකාබනේට් වලින් දැන් බලන්න සෝඩියම් බයිකාබනේට් නිෂ්පාදනය කරගන්න එක තමයි මෙතන වැඩේ ඇත්තට. සෝඩියම් කාබනේට් එක හදා ගන්න පුළුවන් ලේසියම් කියලා කියන්නේ. මතක තියාගන්න පුළුවන්. සෝඩියම් බයිකාබනේට් වලට වෙනකන් එන ටික තමයි මේක ඇත්තටම අමාරු ටික. නෝට් එක හදා ගන්න ඕගොල්ලෝ. හරි? මම ඉඳ තියන්න අහගන්න ඉන්නවා නෝට් එක හදාලා නැත්නම් පොඩි වෙලාවක් දෙන්නම්. හරි එහෙනම් සෝඩියම් කාබනේට් නිෂ්පාදනයේ මේකේ එක මූලික තැනක් තියෙනවා ප්‍රධාන තැනක් තියෙනවා. මොකද සෝඩියම් බයිකාබනේට් හදාගෙන ඒක තාපවියෝජනය කරලා සෝඩියම් කාබනේට් හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ සෝඩියම් බයිකාබනේට් එක තාපවියෝජනයෙන් අපිට සෝඩියම් කාබනේට් හදා ගන්න පුළුවන්. මේක නෙමේ කර්මාන්තයේ මුල. ඔයාලා දන්නවා මම මේක උගන්වන්නේ මම හිතන දැන් හොඳම දැන්. කියන්නේ අපි කර්මාන්තය ගත්තාම අපේ ඔළුවට ඉස්සරලාම යන්න ඕන දෙයක් තමයි පුතේ මේ සෝඩියම් බයිකාබනේට් තමයි තාපවියෝජනය කරලා සෝඩියම් කාබනේට් බවට පත් කරන්නේ. මොකද මේක දන්න තරක් නිසා මම අල්ලගත්තා. මේක අපි S ගුණ යටතේ කතා කරන ප්‍රතික්‍රියාවක් නිසා තමයි මේක අල්ලගන්නේ. ඒක තමයි මුලින්ම යන්නේ. දැන් අපි බලන්න සෝඩියම් බයිකාබනේට් කොහොමද හදන්නේ. එහෙනම් ඊළඟට එන ප්‍රශ්නේ තමයි ඔළුවට එන ප්‍රශ්නේ තමයි සෝඩියම් කාබනේට් හදන්න සෝඩියම් බයිකාබනේට් හදන්නේ කොහොමද? ඔයාලා මේ විදිහටම ලියාගත්තත් ප්‍රශ්නයක් නැහැ. සෝඩියම් බයිකාබනේට් ඝනය හදන්නේ කොහොමද? ඔන්න එහෙනම් දැන් කර්මාන්තයේ මුලට යනවා. ඒ කියන්නේ නිෂ්පාදන මේ උගන්වන පිළිවෙලක් තියෙනවානේ. ඒ උගන්වන පිළිවෙලේ මුලට යනවා. මේ මං ඉන්නේ නැද හරි. කොහොමද වෙන්නේ මේ සෝඩියම් බයිකාබනේට් එක හදන්නේ? සෝඩියම් බයිකාබනේට් එක හදන්නේ. මෙන්න මේවා සිද්ධිය වෙන්නේ. හරිද? සෝඩියම් බයිකාබනේට් හදන්න මෙන්න මෙහෙම. උදේ මේකෙදි ඕනම කර්මාන්ත මේ අපි කතා කරන කර්මාන්තේ ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය කියලා කතා කරනවා. අපි මේ කර්මාන්තරේ කතා කරලා වෙනම ෂෝට් නෝට් එකක් හදනවා. කර්මාන්තයේ නම අමුද්‍රව්‍ය ප්‍රධාන ඵලය අතුරු ඵල ප්‍රධාන ඵලයේ ප්‍රයෝජන අතුරු ඵල වල ප්‍රයෝජන
පරිසර හානියක් කොහොමද වෙන්නේ? ඒ වගේ තනි A3 කොලයකට A4 කොලයකට මේ කර්මාන්ත ඔක්කොම ෂෝට් නෝට් එකක් ආය අවසානට හදනවා. ඒතකොට මම ওই සමහර කර්මාන්තවල විශේෂයෙන් අමුද්‍රව්‍ය මෙන්න මේකයි කියලා මට කියන්න අමතක වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. මම මේක උගන්වන්නේ අර එක විදියමයි විදියක් තියෙනවා. තර කීපයක් විතර. මුලින්ම ෂෝට් නෝට් එක ඊට පස්සේ ඔයාලා ෂෝට් බුක් එකේ නෝට් එක ආයෙ මේක ඉවරලා ආයෙ ෂෝට් නෝට් එකක් ඔය හදලා. හරි මේකෙන් දැන් මට මතක් කළා මේකේ අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍යයක් කියන්නේ මොකක්ද? අමුද්‍රව්‍යයක් කියන්නේ කර්මාන්තයට අපි ගෙනල්ලා ඒ කර්මාන්තයේදී භාවිතා කරන ද්‍රව්‍ය වලට අමුද්‍රව්‍ය කියලා කියන්නේ. මම අර නෝට් එකේ මුල තිබ්බා ස්වාභාවික සම්පත් අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය කියන්නේ අපි බාහිරින් ගෙනල්ලා කර්මාන්තයේදී එයාව කර්මාන්තයේදී භාවිතා කරන දෙයක්. ඒතර මේ කර්මාන්තය ගත්තාම මේ කර්මාන්තයේ පුතේ අපි බාහිරින් ඒ කියන්නේ කර්මාන්තයේදී අපි භාවිතා කරනවා කාබන් ඩයොක්සයිඩ් වායුව. කාබන් ඩයොක්සයිඩ් හදාගන්න හුණු ගල් තාප්පු විදිහේ කළා. ඒතර මේ කර්මාන්තේ හුණු ගල් ඕන. ඊට පස්සේ මේකට ඇමෝනියා වායුව භාවිතා කරනවා. ඒ ඇමෝනියා කොහොමද හදන්නේ කියලා තමයි පස්සේ කතා කරන්නේ. ඊට පස්සේ බ්‍රයින් ද්‍රාවණයක් භාවිතා කරනවා. දැන් බ්‍රයින් කියනක ඔයගොල්ලන් හුරුයි. බ්‍රයින් කියලා කියන්නේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. මේක බ්‍රයින් ද්‍රාවණය පිරිසුදු සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් භාවිතා කරනවා. අර මම එදා කිව්වා මුහුදු ජලයෙන් හදාගන්න ලුණු වතුරේ දිය කරොත් ඒ මුහුදු ලුණු වල තියෙන තව අපද්‍රව්‍ය කැල්සියම් ධන 2 අයන, මැග්නීසියම් ධන 2 අයන, ස්ට්‍රොන්ටියම් අයන, සල්ෆේට් අයන වගේ තියෙනවා. ඒවා මෙතනදී අයින් කරනවා. දැන් මතකද දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය ගැන කතා කරන්න කියලා මම කිව්වා කොහොමද කැල්සියම් 2+ අයින් කරන්නේ, කොහොමද මැග්නීසියම් 2+ අයින් කරන්නේ, කොහොමද සල්ෆේට් අයන අයින් කරන්නේ කියලා කිව්වා. හරි. බේරියම් 2+ අයන අපි බේරියම් ක්ලෝරයිඩ් දාලා බේරියම් සල්ෆේට් අයන අයින් කරා නේ. එහෙම අයින්. මේකෙත් එහෙම ඒ තියෙන අපද්‍රව්‍ය මම කියන්නම් ඒ අපද්‍රව්‍ය විදිහට පවතින අයන අයින් කරලා හදාගත්ත බ්‍රයින් ද්‍රාවණයක් භාවිතා කරනවා අමුද්‍රව්‍ය විදිහට. අමුද්‍රව්‍ය විදිහට. හරි. එතකොට මේක දැන් ඔන්න පටන් ගන්න මෙන්න මෙහෙමයි. හරි. දැන් මේ බ්‍රයින් ද්‍රාවණය දැන් මම කර්මාන්තයේදී මේක කරන හැටි පොඩ්ඩක් පස්සේ කියන්න ඕන. දැන්ම කියලා දාන්නම්. දැන් මේ කියන පුතේ අටලු කියලා જાතියක්. මේ කර්මාන්තේ තියෙන පුතේ අටලු දෙකක්. මොනවද මේ අටලු කියන්නේ? නිකන් කුටීර වගේ දේවල් දෙකක් තියෙනවා. අටලු දෙකක් තියෙනවා. හරිද? ඔයාලා ලියන භාෂාවෙන් මොනවා ලියාගන්න? අටලු දෙකක් තියෙනවා. එතකොට මේ අටලු ගත්තාම මෙන්න මේ වගේ නිකන් කුටීර වගේ නිකන් මේ වගේ මෙන්න පළවෙනි අටලුව. හරිද? මම නිකන් දල සටහනක් අඳින්නම්. මේ වගේ මේ සිදුරු සහිත මෙන්න මේ වගේ පුෂ්ඨ දෙනවා පුතේ මේක ඇතුලේ. සිදුරු සහිත පුෂ්ඨ. දැන් මේකේ දෙවන අටලුව සාමාන්‍යයෙන් මීටර් 30ක් විතර උසයි. ඒතර හිතාගත්ත හැනේ මීටර් 30යි. ඔයාලා හිතන්නේ මේක මේ සයිස්ද මේ සයිස්ද නැහැ. මීටර් 30ක් විතර උස එකක් තමයි දෙවන අටලුව. දෙවෙනි එකට වඩා පළවෙනි එක පොඩ්ඩක් පොඩි. ඒතර මේවා නිකන් අර උළු කර්මාන්ත ශාලාවල තියෙන අර දුම්බට වගේ උස ඒ වගේ නිකන් මවා ගන්න පුළුවන්. හරි. මම ඇත්තටම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ සෝඩියම් කාබනේට් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව මම දැකලා නෑ. මෙන්න මේ වගේ තියෙනවා. මම ටික ටික මේක සම්පූර්ණ කරනවා. ඒතර මේක මෙහෙම කරන්න පුළුවන්. මේක මෙන්න මේ පළවෙනි අටලුවේ මෙන්න මෙතනින් එවනවා බ්‍රයින් ද්‍රාවණය. බ්‍රයින් ද්‍රාවණය එවනවා. දැන් බ්‍රයින් ද්‍රාවණය ඊට පස්සේ මේ තට්ටු මතර වැටිලා පල්ලෙහාට පෙරෙනවා. පල්ලෙහාට පෙරෙනවා. මොකද ද්‍රාවණය කැමති පල්ලෙහාට වැටෙන්නේ. කොහොම පෙරෙනවා. ඊට පස්සේ අපි මුලින්ම කරන්නේ ඇමෝනියා වායුව මෙන්න මේ යටි යවනවා. අටලුවේ පල්ලෙහාන් ඇමෝනියා වායුව යවනවා. ඒතර අපි දන්නවා වායුවක් කැමති කොහෙද යන්නේ? උඩට යනවා. ඒතර මෙතනදී පුතේ මේ පුෂ්ඨ මේ සිදුරු සහිත මේ පුෂ්ඨ උපකාරී වෙනවා මේ බ්‍රයින් ද්‍රාවණය තුළ මේ ඇමෝනියා වායුව වල දිය වෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇමෝනියා කියන්නේ හොඳ ජල ද්‍රාව්‍ය වායුවක්. හරි. මෙන්න මේ ක්‍රමයට කියනවා පුතේ මෙතන මේ භාවිතා කරන මූලධර්මයට කියන ප්‍රතිපවාහ මූලධර්මය කියලා. ප්‍රතිපවාහ මූලධර්ම. ඒ කියන්නේ ද්‍රාවණයේ පල්හැර වැක්කිරෙන සලසලා වායුව ඉහළට යන්න සලසලා. ඇත්තටම මේ දෙන්න යන්න කැමති ප්‍රතිවලට යවන්නේ. ද්‍රාවණයක් කැමති පල්හැරට යන්න, වායුවක් කැමති උඩට යන්න. ඒතර දෙන්න මූණට මූණ හම්බ වෙනවා කැමති දිශාවන් වලට ගමන් කරමින්. ඊට පස්සේ මේ ඇතුළ සකස් කරලා තියෙන පුතේ හොඳට මේ බ්‍රයින් ද්‍රාවණයත් එක්ක ඇමෝනියා වලට මිශ්‍ර වෙන්න පුළුවන් සුදුසු තත්ත්ව සපයලා තමයි මේ තට්ටු වගේ හදලා ඒ වගේ පුෂ්ඨ වර්ග ඵලයේ වැඩි කරලා නිකම්ම හෝස් ගාලා වැටෙනව නෙමෙයි මේ ද්‍රාවණය පෙරිපෙරි පල්ලෙහාට එන්න සහ වායුවත් එක්ක හොඳට මිශ්‍ර වෙන්න තමයි මේක හදලා තියෙන්නේ. දැන් එතකොට මෙතනින් එතකොට මේකෙදී මේ බ්‍රයින් ද්‍රාවණය පල්ලෙහාට වැටෙන්නේ යාට දිය කරගන්න පුළුවන්. අපි try කරනවා උඩරිම ඇමෝනියා ප්‍රමාණයක් මේක දිය කරගන්න. මේ ඇමෝනියා ටික දිය කරගෙන පල්ලෙහාට එනවා.
දිය වෙන තියන ඇමෝනියා වායුව නැවත උඩින් ගිහිලා ඊට පස්සේ ඒක නැවත ආපහු අපිට ලබා ගන්න පුළුවන් මේ අටලු යටින් යවන්න. මෙතන එකතු වෙනවා ඇමෝනියා වලින් සංතෘප්ත බ්‍රයින් ද්‍රාවණය. ඒක ලස්සනට ඔළුවට දාගන්න. මේ අමාරු නෑ. හරි ඇමෝනියා වලින් සංතෘප්ත බ්‍රයින් ද්‍රාවණයක් අපිට ලැබෙනවා. ඔන්න ඔතනදී අපි කියනවා පුතේ මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා කියලා. ඇමෝනියා මේක අපි ලියනවනේ දැන් අයනික සමතුලිතතාවය ලියනවා. හරි ඇමෝනියා ජලයත් එක්ක හදනවා පුතේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. මේක ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් විදිහට දක්වන්නේ අපි සාමාන්‍යයෙන් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. හරිද? ඔක ප්‍රතික්‍රියාව එක එක පොත්වල එක එක විදිහට ලියනවා. මේක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හදන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ දුබල භාෂ්මයක්. භාගයට කැඩෙනවා. හරිද? ඇමෝනියා ජලයත් එක්ක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා. ඒතර දැන් මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන බ්‍රයින් ද්‍රාවණයක් නැත්නම් ඇමෝනියා වලින් සංතෘප්ත බ්‍රයින් ද්‍රාවණයක් කියලා කියනවා. ඊට පස්සේ දැන් මේ ඇමෝනියා වලින් සංතෘප්ත බ්‍රයින් ද්‍රාවණය දෙවන අටලුවට යවනවා නැවතත් මෙන්න මේ විදිහට උඩින් අපි ඇමෝනියා වලින් සංතෘප්ත බ්‍රයින් ද්‍රාවණය දෙවන අටලුවේ ඇතුල් කරනවා දෙවන අටලුවට ඇතුල් කරනවා අපි ඒ අටලුවේ යටින් කාබන් ඩයොක්සයිඩ් එවනවා. ඒ අටලුවේ යටින් කාබන් ඩයොක්සයිඩ් එවනවා. ඒතර මෙහෙන් දැන් ඇමෝනියා වලින් සංතෘප්ත බ්‍රයින් ද්‍රාවණය පෙරෙන. වැඩේ කියන්නේ පුතේ මෙතන තියෙන විශේෂත්වය තමයි දැන් මේ බ්‍රයින් ඇමෝනියා වලින් සංතෘප්ත වෙච්ච බ්‍රයින් ද්‍රාවණය මේ ඇමෝනියා දිය වෙලා තියෙන නිසා මේක බාෂ්මික ද්‍රාවණයක්. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් කියන්නේ ආම්ලික වායුවක්. එතකොට දැන් මේ පල්ලෙහාට වැටෙනවා බ්‍රයින් ද්‍රාවණය උඩට යනවා බ්‍රයින් ද්‍රාවණය බාෂ්මික ද්‍රාවණයක් උඩට යනවා ආම්ලික කාබන් ඩයොක්සයිඩ් වායුව අභ්‍යන්තරේ සකස් කරලා තියෙන්නේ පුෂ්ඨ වර්ග ඵලයේ වැඩි වෙන විදිහට හොඳට මේ වායුවට ද්‍රාවණයත් එක්ක මිශ්‍ර වෙන්න පුළුවන් විදිහට තමයි පුතේ ඇතුළත තට්ටු හදලා ඒ වගේ සිදුරු හදලා මේ වැටෙන එක එකපාරටම හොස් ගාලා වැටෙන්නේ නැතුව මේ තට්ටු උඩට වැටලා පස්සේ මෙහෙම පෙරිලා වැටෙන්නේ කාලය අරගෙන පෙරිලා වැටෙන්න තව කාබන් ඩයොක්සයිඩ් එක හොඳට මිශ්‍ර වෙන්න මේ ද්‍රාවණයට කාලය දීලා එහෙම මේක ඇතුලේ වැඩි වෙලාවක් මේගොල්ලන්ට මුණ ගැහෙන්න සලස්වලා දෙනවා මේක එකපාරටම වැටෙන්න නෙමෙයි. හරිද? ඒතර මේ විදිහට මේ ඇමෝනියා වලින් සංතෘප්ත බ්‍රයින් ද්‍රාවණයට කාබන් ඩයොක්සයිඩ් එක මිශ්‍ර වෙන දෙනවා. ඊට පස්සේ බලන්න මොකද වෙන්නේ කියලා. දැන් මෙතනදී ඔන්න ඔය ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරනවා කාබන් ඩයොක්සයිඩ් එක්ක. මෙයා භස්මයක්, මෙයා අම්ලයක්. මෙතනදී හැදෙනවා පුතේ ඇමෝනියම් බයිකාබනේට්. ඇමෝනියම් බයිකාබනේට් හැදෙනවා. මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් මෙන්න මේ ක්‍රියාවලිය තාපදායක ක්‍රියාවලියක් හරි තාපදායක ක්‍රියාවලිය. ඒ කියන්නේ මේ අටලුවේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී මේ අටලුවේ උෂ්ණත්වය මොනවා වෙනවද? වැඩි වෙනවා. ඊට පස්සේ ඒතර අපිට මෙතන ලැබෙන්නේ මොකද්ද? මෙතන ලැබෙනවා දැන් ඔන්න බලන්න ඊළඟට මොකද වෙන්නේ කියලා. දැන් මේ ද්‍රාවණයේ පුතේ මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට ඒ කියන්නේ මේ ඇමෝනියා වලින් සංතෘප්ත බ්‍රයින් ද්‍රාවණයේ කාබන් ඩයොක්සයිඩ් දිය වෙනකොට මේ ද්‍රාවණයේ වැඩි වශයෙන් ඇමෝනියම් බයිකාබනේට් නිෂ්පාදනය වෙනවා. දවල් දන්නවා අපි භාවිතා කරේ බ්‍රයින් ද්‍රාවණයක්. මේ බ්‍රයින් ද්‍රාවණයේ තියෙනවා සෝඩියම් ධනායන. නැත්නම් සෝඩියම් ක්ලෝරයිඩ් කියනවා. සෝඩියම් ක්ලෝරයිඩ් වතුරේ දිය වෙලා තියෙන්නේ. ඒක්වස් විදියට තියෙන්නේ. මෙන්න මේ සෝඩියම් ක්ලෝරයිඩ් මෙහෙම තිබ්බට පුතේ ඇත්තටම තියෙන සෝඩියම් ධනායන සහ Cl අයන. දැන් හැදෙන ඇමෝනියම් බයිකාබනේට් කියනවනේ. අයි පස්සේ මෙතන තියෙනවා තව සිද්ධාන්ත ටිකක් අපි කතා කරමු. එයාත් තියෙන්නේ ඒක්වස් ලෙවල් එකෙන් මෙන්න මේ බයිකාබනේට් සාන්ද්‍රණය ඉහළ යනකොට සෝඩියම් ධන අයන වලට බයිකාබනේට් ඉන්න මාධ්‍යයක නිකන් ද්‍රාව්‍ය තත්ත්වයෙන් ඉන්න බැරුව යනවා. සෝඩියම් ක්ලෝරයිඩ් නේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. සෝඩියම් බයිකාබනේට් වලට සාපේක්ෂව සෝඩියම් බයිකාබනේට් කියන සංයෝගයේ ද්‍රාව්‍යතාවය පහළයි. මෙතන හැදෙන්න පුළුවන් ඕන සෝඩියම් ක්ලෝරයිඩ් තම ඕන නම් දැන් මෙතන මෙහෙම අරගෙන තියන්න. දැන් මෙතන සාන්ද්‍රණය වැඩි ඇමෝනියම් බයිකාබනේට් වලනේ. එතන ඇමෝනියම් බයිකාබනේට් වල සාන්ද්‍රණය වැඩි වෙනකොට මෙන්න මේ බයිකාබනේට් අයන සාන්ද්‍රණය වැඩි වෙනකොට සෝඩියම් එක බලන් ඉන්න බෑ. සෝඩියම් ධන අයන වලට බයිකාබනේට් එක අවක්ෂේප වෙන්න හිතෙනවා. අපි එහෙම හිතමු අපිට තේරෙන භාෂාවෙන් ඇමෝනියම් බයිකාබනේට් සාන්ද්‍රණය එක දිගට වෙනවනේ. මේ ප්‍රතික්‍රියාව දිගට වෙනවා කියන්නේ මෙහෙමනේ පොතේ.
කාබන් ඩයොක්සයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියම් බයිකාබනේට් හදන්න මේ සමතුලිතය ඉදිරියට යනවා. කොහොමද ලේචැට්ලි මූල ධර්මයෙන් පැහැදිලි කරන්නේ? මෙතන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය පල්ලෙහාට යනවා කාබන් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන නිසා මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි මේ ඉන්නේ. මෙතනින් ඉවත් වෙනවා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා ඉවත් වෙනවා කියන්නේ මෙතන සාන්ද්‍රණයත් අඩු වෙනවා කියන්නේ. ඒ සාන්ද්‍රණය අඩු වෙන මේ සමතුලිතය නැත්නම් මේ ප්‍රතික්‍රියාව සුද්ධ ප්‍රතික්‍රියාව දකුණට ගමන් කරනවා. ඒ නිසා කාබන් ඩයොක්සයිඩ් මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න නැවත ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් මාත්‍රය තුළ ජනනය වෙනවා. ඒ නිසා කාබන් ඩයොක්සයිඩ් දෙක ප්‍රතික්‍රියා වෙන මෙයාගේ සාන්ද්‍රණය වැඩි වෙනවා. මෙයා ආය හැදෙනවා. ආය මෙයාත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මෙයා හැදෙනවා. ඔය විදිහට ඇමෝනියම් බයිකාබනේට් සාන්ද්‍රණය ඉහළ යනවා. ඉහළ යනකොට මෙන්න මේ සෝඩියම් ක්ලෝරයිඩ් බ්‍රයින් ද්‍රාවණය තියෙනවා. දන්නවා මුලින් ඉඳන්ම මෙතන ඉඳන්ම සෝඩියම් ක්ලෝරයිඩ් තිබ්බා. බ්‍රයින් ද්‍රාවණය කියන්නේ සාන්ද්‍ර සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය. මෙතනත් සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා. ඒතර මේ සෝඩියම් ක්ලෝරයිඩ් වලට මේ සෝඩියම් ධන අයනයේද බයිකාබනේට් එකේ ඉන්න බැරුව යනවා. ඒ නිසා මෙතනදී සෝඩියම් බයිකාබනේට් හැදෙනවා. ඒ වගේම පුතේ මෙතනදී අපි මේ ද්‍රාවණයේ මේ දෙවනටලුවේ උෂ්ණත්වය පල්ලෙහාට ගෙනවා. මේ තාපදායක ක්‍රියාවලිය උෂ්ණත්වය ඉහළ යනවා. අපි ජලය භාවිතා කරලා මේ අටලුවේ උෂ්ණත්වය පහළ ගෙනවා. ඔයාලා හොඳටම දන්නවා. සාමාන්‍යයෙන් උණු වතුරේ දේවල් හොඳට දිය වුණාට සිසිල් ජලයේ සාමාන්‍යයෙන් ද්‍රාව්‍යතාවය අඩුයි. සීනි ටිකක් කූල් වතුර වල සීතල වතුර දිය කරන්න අමාරුයි. ඒ වගේ මේ අටලුවේ උෂ්ණත්වය පල්ලෙහාට ගෙනකොට මේ හැදෙන සෝඩියම් බයිකාබනේට් දැන් කොහොමද සෝඩියම් ධනායන බයිකාබනේට් එක්ක අවක්ෂේප වෙන්න යන්නේ? මොකද මේ සාන්ද්‍රණය වැඩි වෙනකොට සෝඩියම් ධනායන වලට ඉන්න බෑ. අවක්ෂේපයක් හදන්න කරනවා. ඒ වගේම උෂ්ණත්වය පල්ලෙහාට ගෙනකොට තවත් ඒ අවක්ෂේපය හැදෙන්න තියෙන අවස්ථා වැඩි වෙනවා. මොකද ද්‍රාව්‍යතාවයේ උෂ්ණත්වයේ අඩුවීමක් කියලා කියන්නේ ද්‍රාව්‍යතාවය අඩුයි. ඒ කියන්නේ දිය වෙලා ඉන්න කට්ටියක් දිය නොවන තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා මේ ඇමෝනියම් බයිකාබනේට් සාන්ද්‍රණය ඉහළ යාම ඊට පස්සේ ජලය භාවිතා කරලා මේ දෙවන අටලුවේ උෂ්ණත්වය පල්ලෙහාට ගේනවා. ඔය ක්‍රියාවලිත් එක්ක මෙන්න මෙතන සෝඩියම් බයිකාබනේට් අවක්ෂේප වෙන්න පටන් ගන්නවා. ඒත් එක්ක ඒ පද්ධතිය තුළ ඇමෝනියම් ක්ලෝරයිඩ් හැදෙනවා. හැබැයි ඒක අවක්ෂේපයක් නෙමෙයි. ඇමෝනියම් ක්ලෝරයිඩ් හැදෙනවා. එතකොට මෙන්න මේ අටලුව තුළ සිද්ධි ටික ඔක්කොම වෙනවා. ඒ කියන්නේ මෙහෙම බ්‍රයින් ද්‍රාවණය ඇමෝනියකృత බ්‍රයින් ද්‍රාවණය වෙනකොට මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක කාබන් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා කරලා ඇමෝනියම් බයිකාබනේට් හැදෙන එක සහ ඊට පස්සේ ඒ උෂ්ණත්ව අඩුවීම ඇමෝනියම් බයිකාබනේට් වල සාන්ද්‍රණය ඉහළ යාම කියන ක්‍රියාවලිය තුළ සෝඩියම් බයිකාබනේට් ඝනය සෑදීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මෙතන අපිට ලැබෙන්නේ පුතේ සෝඩියම් බයිකාබනේට් සහ NH4Cl දෙන්න මඩංගු උක්කු මිශ්‍රණයක් ලැබෙනවා. උක්කු මිශ්‍රණයක් ලැබෙනවා. මෙයා ඉන්නේ aqueous form එකකින් කියලා ගන්න පුළුවන්. මෙයා ඉන්නේ solid form එකකින් කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ උක්කු මිශ්‍රණයෙන් සෝඩියම් බයිකාබනේට් වෙන් කරගන්න විශේෂිත උපකරණයක් තියෙනවා. ඒක අපි උපස්තර විෂය නිර්දේශය තුළ සඳහන් කරන්නේ නැහැ. අපිට ඇමෝනියම් ක්ලෝරයිඩ් ටික අයින් කරගෙන ද්‍රාවණ තත්ත්වයෙන් තියෙන ඒවා අයින් කරගෙන ඝන සෝඩියම් බයි නිකන් ඔයාලගේ අදහස නම් පෙරලා ගන්නවා වගේ. ඔය උපකරණෙත් කරන්නේ පෙරණ එක තමයි ද්‍රාවණය වෙනම ගන්නවා ඝන සෝඩියම් බයිකාබනේට් ටික වෙනම ගන්නවා. ඒතර මෙන්න මේ ප්‍රතික්‍රියාවෙන් පස්සේ හැදෙන සෝඩියම් බයිකාබනේට් ටික වෙන් කරගෙන අර කියපු ප්‍රතික්‍රියාවේ හැටියට කොහෙද නැහැ සෝඩියම් බයිකාබනේට් ටික තාප වියෝජනය කරනවා. දැන් මේක අමාරුද? කතන්දරයක් වගේ කාටද කියලා දෙන්න උනත් පුළුවන් නේද? සෝඩියම් කාබනේට්, කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. හරි. මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න අපි අඩු උෂ්ණත්ව සපයන. අඩු උෂ්ණත්ව හිත කරයි කියලා දාගන්න. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා මේ සෝඩියම් බයිකාබනේට් ඝනය හැදෙන්න අඩු උෂ්ණත්ව හිත කරා. අපි එනිසා මේ දෙවනටලුවේ උෂ්ණත්වය අඩු කරලා දෙනවා. ඒක අපි නෝට් එකේ කියවමු. දැන් එහෙනම් කොහොමද පාඩම් කරගන්නේ? මේ අටලු කතා නැතත් මොකද්ද වෙන්නේ? ඇමෝනියා ජල. මේ ඇත්තට මේ කොහෙන් එන ජලයද? ඔය බ්‍රයින් ද්‍රාවණයෙන් එන ජලය. මේ H2O ටික තියෙන බ්‍රයින් ද්‍රාවණය. ඒක මතක තියාගන්න. එතකොට මොකද වෙන්නේ? පළවෙනි අටලුවේ යටින් ඇමෝනියා වෙනවා, උඩින් බ්‍රයින් ද්‍රාවණය වෙනවා. බ්‍රයින් ද්‍රාවණයේ තියෙන ජලයත් එක්ක ඇමෝනියා හදන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇමෝනියා වලින් සංකෘත බ්‍රයින් ද්‍රාවණය ඒ අටලුවේ යටින් ගන්නවා. අපි කියන ඇමෝනියකృత බ්‍රයින් ද්‍රාවණය කියලා කියනවා. දෙවන අටලුවේ උඩින් ඒ ඇමෝනියකృత බ්‍රයින් ද්‍රාවණය යවනවා. මේ බ්‍රයින් ඇමෝනියකృత බ්‍රයින් ද්‍රාවණය කියනකොට ඔළුවේ තියෙන්න ඕන බ්‍රයින් කියලා කියන්නේ ජලය සම සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා. ඇමෝනියකృత කියලා කියන්නේ ඇමෝනියා දිය වෙලා තියෙනවා. ඇමෝනියා ජලයත් එක්ක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හදලා තියෙනවා. එහෙම ගන්නත් පුළුවන්. හරි. එතකොට උඩින් ඒ බාෂ්පික ගතියෙන් යුක්ත ඇමෝනියකృత බ්‍රයින් ද්‍රාවණය පල්ලෙහාට වදින්න කලස් කරනවා. දෙවන අටලුවේ යටි කාබන් ඩයොක්සයිඩ් වායුව යවනවා.
එතනදී ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් භස්මයේ කාබන් ඩයොක්සයිඩ් කියන ආම්ලික වායුවත් එක්ක ප්‍රතික්‍රියා කළ ඇමෝනියම් බයිකාබනේට් හදනවා. බ්‍රයින් ද්‍රාවණයේ තිබෙන සෝඩියම් ක්ලෝරයිඩ් මොන දැන් ඉදිරිපත් වෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් ඇමෝනියම් බයිකාබනේට් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මෙතන සැලකිය යුතු ඉහළ ඇමෝනියම් බයිකාබනේට් ප්‍රමාණයක් හැදෙනවා. මේ සෝඩියම් ධනායන බයිකාබනේට් එක්ක සෝඩියම් බයිකාබනේට් හදනවා. ඔය අවක්ෂේප වීම අඩු උෂ්ණත්වවලදී හිත කරයි අපි මේ අටලෝ උෂ්ණත්වය අඩු කරලා දෙනවා. ජලයෙන් සිසිල් කරලා අටලෝ ජලයෙන් සිසිල් කරලා. ඒකත් එක්ක ඇමෝනියම් ක්ලෝරයිඩ්. දෙවන අටලුවේ යටින් අපිට ඒ හැදිච්ච සෝඩියම් බයිකාබනේට් එක්ක ඇමෝනියම් ක්ලෝරයිඩ් උපමිශ්‍රණයක් ලැබෙනවා. ඒකෙන් සෝඩියම් බයිකාබනේට් ටික වෙන් කරගෙන අපි ඒ සෝඩියම් බයිකාබනේට් ටික තාප යෝජනය කරපුවාම අපිට සෝඩියම් කාබනේට් සහ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ලැබෙනවා. කියපු දේ පැහැදිලිද? හරි. ඔන්න ඔය ටික පොඩ්ඩක් දාගන්න නිකන්. මම ඊට පස්සේ ඕනනම් කෙටියෙන් ඔය කියපු ටික කියන්නම් යටින් ලියාගන්න. මේක ඔයාලට මේ කර්මාන්තය ගැන ඉක්මන් අදහසක් ගන්න ලියන නෝට් එකක්. හරි. ඔය ටික නිකන් රූප සටහන් ටික දාගන්න. ඊට පස්සේ මම කියන්නම් මොකද්ද වෙන්නේ කියලා නෝට්. හරි. ලියාගමු මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම ලියාගන්න පුතේ යටින් පොඩි පොඩි පොයින්ට්ස් ටිකක් දාගන්න. ඔයාලට පාඩම් කරන්න ලේසි වෙන්නේ. හරි. අම්ද්‍රව්‍ය ලෙස කාබන් ඩයොක්සයිඩ් පළවෙනි පොයින්ට් එක. අම්ද්‍රව්‍ය ලෙස කාබන් ඩයොක්සයිඩ් ඉක්මනට ලියා ගන්න ඕන හොඳට අහන් ඉඳලා. අම්ද්‍රව්‍ය ලෙස කාබන් ඩයොක්සයිඩ් වරහන් ඇතුළේ ලියා ගන්න හුණුගල් තාප වියෝජනයෙන් කියලා. ගන්නේ හුණුගල් තාප වියෝජනය. ඒක දාගන්න. කාබන් ඩයොක්සයිඩ් අමුද්‍රව්‍ය ලෙස කාබන් ඩයොක්සයිඩ් වරහන් ඇතුළේ දාගන්න හුණුගල් තාප වියෝජනයෙන්. ක්‍රමාවක් ඇමෝනියා වායුව මේ ඔක්කොම වායු මේ දෙක වරහන් ඇතුළේ ලියා ගන්න හේබර් ක්‍රමයෙන්. අපි ඒක ඉගෙන ගන්නවා ඉස්සරහට. හේබර් ක්‍රමය දාගන්නකො පස්සේ තේරෙයි මොකක්ද ඒක කියලා. හේබර් ක්‍රම. බ්‍රයින් ද්‍රාවණයක් භාවිතා කරයි. ක්‍රියාවලියේ මූලික පියවර හතරකි. මම ඒක මුලින් කිව්වේ නෑ දැන් කියන්නම්. ක්‍රියාවලියේ මූලික පියවර හතරකි. ලියා ගන්න පළවෙනි පියවර 1 ඇමෝනීකරණය. අපි මෙන්න මේ ප්‍රතික්‍රියාව එක කියලා නම් කරගමු. ඇමෝනීකරණය. දෙක කාබොනීකරණය. ඉතලා පියවර ටික ලියන්න නම් 2 කාබොනීකරණය. තුන්වෙනි පියවර ලියා ගන්න සෝඩියම් බයිකාබනේට් වෙන් කර ගැනීම. හතරවෙනි පියවර ලියා ගන්න සෝඩියම් බයිකාබනේට් රත් කර සෝඩියම් කාබනේට් ලබා ගැනීම. සෝඩියම් බයිකාබනේට් රත් කර සෝඩියම් කාබනේට් ලබා ගැනීම. ඊතර පුතේ ඔය පියවර හතරට අදාළ ක්‍රියාවලිය තමයි මේ තියෙන්නේ. ඇමෝනීකරණයේදී මේ සිද්ධිය වෙනවා. ඊට පස්සේ කාබොනීකරණයේදී මේ සිද්ධිය වෙනවා. ඊට පස්සේ සෝඩියම් බයිකාබනේට් වෙන් කිරීම කියන පියවරේදී මේ සිද්ධිය වෙනවා. සෝඩියම් බයිකාබනේට් වෙන් සෝඩියම් කාබනේට් නිපදවා ගැනීමේදී මේ සිද්ධිය වෙනවා. නම් ওই සිද්ධි හතරට අදාළ නැත්නම් ওই පියවර හතරට අදාළ ප්‍රතික්‍රියා හතරක් තමයි මේ තියෙන්නේ. හැබැයි පියවර වල තව ඉස්සර කතා කරන්න තියෙනවා. මේ ටික right. දැන් මේ පියවර අපි විස්තර කරන්න ඕනේ අපි රිසෝස් බුක් එකෙන් කතා කරමු නේද? විශේෂයෙන් දාගන්න පුතේ මේ ක්‍රියාවලිය මේ ඇමෝනියා ජලයේ දිය නැත්නම් මෙහෙම දාලා ඒක නෝට් එකේ දාගමු. හරි නෝට් එකක් දාගමු. හරි. පැහැදිලිනේ කියපු දේ. එතකොට පුතේ අපිට මෙන්න මෙතනින් විභාගයට අහන තව ජනප්‍රිය ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒ තමයි දැන් මේ ඇමෝනියා බ්‍රයින් ද්‍රාවණයේ දිය කරද්දී මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. කාබන් ඩයොක්සයිඩ් බ්‍රයින් ද්‍රාවණයේ දිය කරනකොට මේක සිද්ධ වෙනවා. ඊට පස්සේ අවසානට ඒ අටලුව තුලදීම සෝඩියම් ක්ලෝරයිඩ් ඒ හැදිච්ච ඇමෝනියම් බයිකාබනේට් එක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් බයිකාබනේට් හදනවා. අපෙන් අහනවා මෙන්න මේ ක්‍රියාවලිය තුනේ සමස්තය ලියන්න කියලා. මොකක්ද මේ ක්‍රියාවලිය තුනේ සමස්තය ලියන්න. ඒ කියන්නේ සෝඩියම් බයිකාබනේට් පෑදීම දක්වා වූ සමස්ත ප්‍රතික්‍රියාව.
අපි පොඩ්ඩක් ඒක ගොඩනගා ගන්න බලමුද? සෝඩියම් බයිකාබනේට් සෑදීම දක්වා වූ සමස්ත ප්‍රතික්‍රියාව. සෝඩියම් බයිකාබනේට් සෑදීම දක්වා වූ සමස්ත ප්‍රතික්‍රියාව. අපි මෙහෙම හිතමු. මේ හැදිච්ච ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක මෙතනින් වැය වෙනවා. මෙයාට මෙයා කපන්න පුළුවන්. මෙතන හැදෙන ඇමෝනියම් බයිකාබනේට් එක මේකෙන් වැය වෙනවා. මෙයාට මෙයා කපන්න පුළුවන්. මම නිකමට 1 2 3 ප්‍රතික්‍රියා එකතු කරලා බලන්න. 1 2 3 ප්‍රතික්‍රියා එකතු කරලා බලන්නම්. මේක ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් වුණාට කමක් නැහැ. මොකද සිද්ධ වෙන්නේ? ඇමෝනියා සුළු වෙලා යන්නේ නැහැ නේද? ඇමෝනියා ඉතුරු වෙනවා. මේ ජලයත් මෙතෙන්ට මම කියන්නේ මෙයා හැදෙනකම් හරි මේ සම්පූර්ණ කරන්නේ මෙතෙන්ට හරි මේ මෙයා හැදෙනකම් ජලයත් කැපෙන්නේ නැහැ නේද? මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් කැපෙන්නේත් නැහැ. මෙන්න මේ සෝඩියම් ක්ලෝරයිඩ් කැපෙන්නේත් නැහැ. ඔය ටික එකතු වෙලා අපිට ගන්න පුළුවන් මෙන්න මේ දෙන කැපෙන්නේත් නැහැනේ. සෝඩියම් බයිකාබනේට් හැදිලා NH4Cl හැදෙනවා කියලා ගන්න. එහෙනම් පුතේ ඇමෝනියා ජලයත් එක්ක ක්‍රියා කරලා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හැදිලා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියම් බයිකාබනේට් හැදිලා ඒ ඇමෝනියම් බයිකාබනේට් සෝඩියම් ක්ලෝරයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් බයිකාබනේට් හැදෙන තැන දක්වා වූ ඒ ක්‍රියාවලිය සමස්ත ක්‍රියාවලිය ගන්න කිව්වොත් ඔයා මෙන්න මේ ප්‍රතික්‍රියාවලිය ලබනවා. ඊළඟ සෝඩියම් බයිකාබනේට් සෑදීම දක්වා වූ සමස්ත ප්‍රතික්‍රියාව. සෝඩියම් බයිකාබනේට් සෑදීම දක්වා වූ සමස්ත. ඒක වෙනම විභාගයට අහනවා සමහර ලාවට ඔය ප්‍රතික්‍රියාව ලියන්න. හරිද? හරි. ඊට පස්සේ පුතේ තව පොඩි සිද්ධි ටිකක් මේ කර්මාන්තය ආශ්‍රිතව කතා කරන්න. මෙන්න මේ දෙවන අටලුවේදී බුබුලණය කරන කාබන් ඩයොක්සයිඩ් කොහෙන්ද කියනවා කිව්වේ? කුණු ගල් තාපයෝජනය කළා. හරිද? එහෙනම් අපි බලමු ලියා ගන්න තව පොයින්ට් එකක්. දැන් ක්‍රියාවලි හතරට අදාළව ලියවෙන ප්‍රතික්‍රියා හතර තමයි මේ තියෙන්නේ. මේ මං කිය විභාගයට අහන්න පුළුවන් සෝඩියම් බයිකාබනේට් සෑදීම දක්වා වූ සමස්ත ප්‍රතික්‍රියාව ලියන්නකොත් මේක ලියන්න ඕන. ඒ අහුවොත් එහෙම ලියන්න මම මේ අර මං විභාගයට 6 කියලා හිතන පොයින්ට්ස් වලට උගන්වන්න. ඊළඟට අපි බලන්න ඕන මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් කොහෙන්ද සපය ගන්නෙ? හරි. ඒතර ඊළඟ පොයින්ට් එක අපිට ලියා ගන්න පුළුවන් ක්‍රියාවලියට අවශ්‍ය මාත් එක්කම ලියා ගන්න. ක්‍රියාවලියට අවශ්‍ය කාබන් ඩයොක්සයිඩ් හුණුගල්. හරි. ඒ කියන්නේ හුණුගල් කියන පුතේ ස්වාභාවිකව කැල්සියම් කාබනේට් තියෙන ආකාරය. ස්වාභාවික කැල්සියම් කාබනේට්. හරිද? හුණුගල් වියෝජනයෙන් ලබා ගන්න. දැන් ඇත්තටම පුතේ ඔයාලගේ මේ විෂය නිර්දේශයේදී ඔය පියවර 4කටනේ හදලා තියෙන්නේ. ඔයාලා කලින් 2012 ඉඳන් 2017 වෙනකන් තිබ්බ රිසෝස් බුක් එක බැලුවොත් නැත්නම් ටීචර්ස් ගයිඩ් එක බැලුවොත් ඒකෙදි මේ සෝඩියම් කාබනේට් නිෂ්පාදනය පියවර 5ක් කියලා තිබ්බේ. පියවර 5ක්. ඇත්තටම විභාගයටත් ඒවා පියවර කීයද කියලා. ප්‍රධාන පියවර 5ක් යටතේ තිබ්බේ. දවාලයකේ පියවර 4ක් යටතේ තියෙනවා. මම ක්ලාස් එක මේ කොටසේ ඉවර වෙද්දි මම ඔයගොල්ලන්ට ස්ක්‍රීන් ෂෙයා කරලා පෙන්නන්නම් මොන පියවරක්ද තොර වැඩිපුර කලින් සිලබස් එකේ තිබිලා තියෙනවා. ඒතර මේක පියවරක් විදිහට ඔයාලගේ මේක නෑ. ඒ කියන්නේ ඔයාලගේ දැන් ඔය තියෙන ඉගන්වීමකට මේ හුණුගල් තාපයෝජනය කළ කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්න එක පියවර වලට ඇතුළත් වෙන්නේ නෑ. ඒතර මේකෙදි හුණුගල් මොනවද තියෙන හුණුගල් වල කැල්සියම් කාබනේට් තාපයෝජනය වෙලා අපිට ලබා දෙන පුතේ කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් වායුව. එහෙනම් මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් තමයි පුතේ අපි අර දෙවන අටලුවට භාවිතා කරන්නේ. ඒ කියන්නේ වෙනම අපිට මේ කැල්සියම් කාබනේට් තාපයෝජනය කරගෙන කාබන් ඩයොක්සයිඩ් ලබා ගැනීමක් සිදු කරන්න ඕන. එතනදී අපිට තව ඵලයක් විදියට කැල්සියම් ඔක්සයිඩ් ලැබෙනවා. දැන් මේ කැල්සියම් ඔක්සයිඩ් වල ප්‍රයෝජනයක් නැද්ද? ඔය ක්‍රියාවලිය තියෙනවා පුතේ ඇමෝනියා පුනර්ජනනය කියලා එකක්. ඇමෝනියා පුනර්ජනනය එක වචනයක්. දැන් ඔයාලට මතකද අර සෝඩියම් බයිකාබනේට් හැදෙනකොට තවත් එක්කෙනෙක් හැදුණා. ඇමෝනියම් ක්ලෝරයිඩ් හැදෙන මම කව පෙරලා මෙයා වෙන් කර ගන්නවා මෙයා වෙනම ද්‍රාවණ තත්ත්වයෙන් අයින් කර ගන්නවා. ද්‍රාවණේ හරහා ඇමෝනියම් ක්ලෝරයිඩ් එක අයින් කර ගන්නවා සෝඩියම් බයිකාබනේට් එක පෙරලා තාප වියෝජනය කර ගන්නවා. මෙයාගෙන් අපි හදා ගන්නවා සෝඩියම් කාබනේට් අපේ ප්‍රධාන ඵලය. මෙන්න මේ ඇමෝනියම් ක්ලෝරයිඩ් එක ගන්නවා පුතේ ඇමෝනියා පුනර්ජනනය. කොහොමද ඒක කරන්නේ? මෙන්න මේ කැල්සියම් ඔක්සයිඩ් ටික තියෙනවනේ. උතර ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. දෙකෙන් කැමති කල් ලියහයි මම එකක් ගන්නම්. කැල්සියම් ඔක්සයිඩ් එක වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරවලා මෙතන හදා ගන්නවා පුතේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. හරිද? ප්‍රතික්‍රියාව සුදුසුද බලන්න.
ඔක්සිජන් දෙකයි හයිඩ්‍රජන් දෙකයි කැල්සියම් එකයි. හරිනේ. මෙන්න මේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් එකත් එක්ක ප්‍රතික්‍රියා කරනවා අන්න අර ඇමෝනියම් ක්ලෝරයිඩ්. ප්‍රතික්‍රියා කරන මේ දෙකක් ඇමෝනියම් ක්ලෝරයිඩ් එක්ක. එතකොට අපිට හම් වෙනවා කැල්සියම් ක්ලෝරයිඩ් දෙකක් ඇමෝනියා සමානදෙන් මෙතනින් H+ දෙකක් ගලලා OH- දෙකක් ගලලා. සමහර පොත්වල වල රිසෝස් බුක් එකෙත් මම හිතන් තියෙන්නේ එහෙමයි. එයාලා මේ කැල්සියම් ඔක්සයිඩ් ටික ජලයත් එක්ක ක්‍රියා කරවලා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා කියලා නෑ. ඒකොල්ලෝ තියන්නේ කෙනින්ම කැල්සියම් ඔක්සයිඩ් එක්ක NH4Cl ප්‍රතික්‍රියා කරවලා කැල්සියම් ක්ලෝරයිඩ් එක්ක ඇමෝනියා වායුව නිෂ්පාදනය කර ගන්නවා කියලා. ඒක ප්‍රශ්නයක් නෑ. මේ එක්කෝ මෙහෙම ලියන්න ඕන නැත්නම් මෙහෙම ලියන්න. හරිද පුතේ? එතකොට මෙන්න මේ ඇමෝනියා ටික නැවත අපිට භාවිතා කරන්න පුළුවන් පළවෙනි අටලුවට. ඇත්තටම මේක සමීකරණ ටික ලියලා පෙන්නන්න පුළුවන් සෛද්ධාන්තිකව මුලින් භාවිතා කරන ඇමෝනියා ටික සියල්ලම පුතේ අහපව අපිට මෙතනින් පුනර්ජනනය කරගන්න පුළුවන්. ඒක සෛද්ධාන්තික බැලුවොත් ඇමෝනියා වැය වෙන්නේ නැහැ. දාන ටික නැවත නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඇමෝනියා කියන අමුද්‍රව්‍ය ෆයිනල් ප්‍රොඩක්ට් එකේ නෑ පුතේ. මෙතන නෑ. මේක හිර වෙලා නෑ. මේක හිර වෙලා නෑ. කියමුද පැහැදිලිද? ඔක විභාගයට අහලා තියෙනවා. ඒ කියන්නේ අපි ඇමෝනියා අමුද්‍රව්‍යයක් විදිහට භාවිතා කරාට එයා අවසානට අහපව ජනනය වෙනවා. සෛද්ධාන්තිකව එයා ප්‍රධාන ඵලය තුල නෑ. හැබැයි කාබන් ඩයොක්සයිඩ් ඉන්නවා කියලා පෙන්වන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් ඉන්නවා කියලා පෙන්වන්න පුළුවන්. ඇත්ත කතාව මෙයා තාපීචනය කරද්දි මෙතනින් කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. නමුත් මුලින් භාවිතා කරපු කාබන් ඩයොක්සයිඩ් වලින් කොටසක් ප්‍රධාන ඵලය තුල ඉන්නවා කියලා පෙන්වන්න පුළුවන්. මම අවසානයේ ප්‍රතික්‍රියා සෙට් එකක් ලියලා ඒක පෙන්වනවා ඔයගොල්ලෝ. හරි. ඒතර මෙන්න මේ විදිහට මෙතන ඇමෝනියා පුනර්ජනනයක දැන් මේ පොතේ අර කර්මාන්තයේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න හේතුව ලාභය වැඩි කරන්න හේතුව. දැන් ඇමෝනියා මේක අපව භාවිතා කරන්න පුළුවන් නේ අපිට. මෙතනින් හැදෙන කැල්සියම් ඔක්සයිඩ් ටික ප්‍රයෝජනෙට ගන්න. එහෙනම් බැලුවොත් එහෙම අවසානට පෙන්වන්න පුතේ මෙන්න මේ කැල්සියම් ක්ලෝරයිඩ් ටික විතරයි අවසානට ඉතුරු වෙන්නේ. මොකද මේ ඇමෝනියත් අහපව අපිට අරන් ගිහිල්ලා අටලුවකට භාවිතා කරන්න පුළුවන්. මේ සෝඩියම් බයිකාබනේට් තාපයෝජනයෙන් හදන කාබන් ඩයොක්සයිඩ් එකත් අපිට ගිහිල්ලා අටලුවකට භාවිතා කරන්න පුළුවන්. අටලුවකට භාවිතා කරන්න පුළුවන්. හරි. මෙන්න මේ ටික පොඩ්ඩක් දාගමු. ඔයාලා මෙන්න මෙහෙම අඩුම තරමේ මේ කර්මාන්තය සම්බන්ධව මෙන්න මේ ටික ලියාගෙන යන්න පුළුවන් නම් ඔයාලට ගොඩාක් කාරණා ආවරණය කරගන්න පුළුවන් පුතේ. දවා මෙහෙම නිකන් හදාගන්න. ඇමෝනියා පළවෙනි අටලුවේදී ඇමෝනියා බ්‍රයින් ද්‍රාවණය දිය කරනකොට අපිට ලබා දෙන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙතන ප්‍රතිවර්තීතල අපි භාවිතා කරේ. නමුත් මම මෙතන මෙහෙම ලියනම් ප්‍රශ්නයක් නැහැ. හරි. නැත්තම් ඔයා ප්‍රතිවර්තීතල ලියන්න ප්‍රශ්නයක් නැහැ. හරි. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. දැන් ඔයාලට පුළුවන් බැරි නෑනේ මේක කරන්න. ඔයා ඕන තරම් දේවල් මතක තියාගන්නවා ජීවිතේ. මේක මතක තියාගත්තොත් එසේ මෙසේ ලාභයක් නෙමෙයි ලැබෙන්නේ. මතක තියාගන්න. එතකොට ඇමෝනියා පළවෙනි අටලුවේදී ඇමෝනියා බ්‍රයින් ද්‍රාවණයත් එක්ක ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දෙනවා කියලා ලියන්නේ. ඊට පස්සේ මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දෙවන අටලුවේදී කාබන් ඩයොක්සයිඩ් සමග ක්‍රියාත්මක වෙලා අපිට ඇමෝනියම් කාබනේට් බයිකාබනේට් දෙනවා කියලා ලියන්න. ඒක බැරි දෙයක් බැරි නෑනේ. ඕන ළමෙක්ට පුළුවන්. ඊට පස්සේ මේ ඇමෝනියම් බයිකාබනේට් සාන්ද්‍රණය ඉහළ යනකොට බ්‍රයින් ද්‍රාවණයේ තිබිච්ච සෝඩියම් ක්ලෝරයිඩ් එක්ක අපිට සෝඩියම් බයිකාබනේට් ඝනය සහ ඇමෝනියම් ක්ලෝරයිඩ් ලැබෙනවා කියලා ලියන්න. ඊට පස්සේ ඔය සෝඩියම් බයිකාබනේට් ටික ගෙනල්ලා ඔයාට ඕන නම් මේකේ මේ තුන් දෙනාගේ සමස්ත ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන්. මේක 1, මේක 2, මේක 3. හරි මේ ප්‍රතික්‍රියාවේ සමස්තය ලියන්න පුළුවන් 1 ධන 2 ධන 3 කියලා. එතකොට ඔයාට එන්නේ මේක දෙපාරක් තුන් පාරක් ලියන්න. ඔය මුකුත් පාඩම් කරන්න කලින් මෙන්න මේ ටික පාඩම් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට මෙතනින් එනවා NH3 gas, H2O liquid, carbon dioxide gas, sodium chloride aqueous, sodium bicarbonate solid plus NH4Cl aqueous කියලා එනවා. ඔයා මේක 4 කියලා ඕන නම් කරගන්න. හරිද? ඊට පස්සේ පුතේ තව අපි ඔළුවට දාගන්න මෙන්න මෙහෙම කාරණා ටිකක්. සෝඩියම් බයිකාබනේට් කොහොමද සෝඩියම් කාබනේට් බවට පත් කරන්නේ?
සෝඩියම් බයිකාබනේට් ටික නැවත පටන් ගන්න සාමාන්‍ය ප්‍රතික්‍රියා ටික සෝඩියම් බයිකාබනේට් ටික ඔයා තාප වියෝජනය කරනවා එතකොට හම්බ වෙනවා සෝඩියම් කාබනේට් හම්බ වෙනවා ජලය පිට වෙනවා කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා හරිද මම ඒක 5 කියලා නම් කරා ඊට පස්සේ පුතේ ඔයාට ඕන නම් මෙන්න මේ ඇමෝනියම් ක්ලෝරයිඩ් ටික පුනර්ජනනය කරන ප්‍රතික්‍රියාවක් ලියන්න පුළුවන් ඕනනම් අපිට කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනයේ ඒ ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන් දැන් ඔයා හොඳට මතක තියාගන්න මේ ටික කරලා ඉවරලා කැල්සියම් කාබනේට් වියෝජනය කරනවා නෙමෙයි මම මේ ප්‍රතික්‍රියාව මෙතන ලිව්වට මෙතෙන්ට කාබන් ඩයොක්සයිඩ් ඕන ඒ නිසා දෙවන අටලුව ක්‍රියාත්මක කරන්න කලින් කැල්සියම් කාබනේට් තාප වියෝජනය කරලා කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය කරගන්න ඕනේ ඒක හොඳට මතක තියාගන්න ඉතින් මේ ලියන පිළිවෙලට කරනවා කියලා හිතන්න එපා ඒතර කාබන් ඩයොක්සයිඩ් කෝ හරි කලින් කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය කරලා මේ ප්‍රතික්‍රියාව මෙතන ලියන්න ඒතර කැල්සියම් කාබනේට් තාප වියෝජනය කරලා අපිට කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය කරගන්න පුළුවන් මේ ප්‍රතික්‍රියාව මම 6 කියලා ගන්න. ඊට පස්සේ මේ කැල්සියම් ඔක්සයිඩ් එක මම අර දෙවෙනි ලියු ප්‍රතික්‍රියාව ලියනකොට එකක් අඩු කරගත්තා. කැල්සියම් ඔක්සයිඩ් ටික මෙන්න මෙතන තියෙන NH4Cl එක ක්‍රියා කරවලා මෙතන තියෙන NH4Cl එක ක්‍රියා කරවලා මට හදා ගන්න පුළුවන් කැල්සියම් ක්ලෝරයිඩ් එක්ක සහ දෙකක් ඇමෝනියා වායුව. මම මේක ප්‍රතික්‍රියාව 7 කියලා නම් කරගන්නවා. ඔන්න ප්‍රතික්‍රියාව ටික ලියන්න පුරුදු වෙන්න. එතකොට ඇත්තටම ගත්තොත් අටලු වශයෙන් ගත්තොත් මේක සිද්ධ වෙන්නේ මේ පළමු අටලුව. මේක පළමු අටලුව කියලා වඩ හිතන්න පුළුවන්. මෙන්න මේ දෙක දෙවන අටලුව හා සම්බන්ධයි කියලා ලියන්න පුළුවන්. දෙවන අටලුව හා සම්බන්ධයි කියලා ලියන්න පුළුවන්. ඊට පස්සේ මේ අටලුව වලින් එළිය තමයි පුතේ සෝඩියම් බයිකාබනේට් තාප වියෝජනය සහ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හරිද? දැන් අපිට ওই ටික එකතු කරලා මේකේ අවසාන ප්‍රතික්‍රියාව ගන්න පුළුවන්. මේ තුන එකතුව 4නේ පුතේ. අපි 4ට එකතු කරමු. මෙන්න මෙහෙම. 4ට එකතු කරමු. මෙතන සෝඩියම් බයිකාබනේට් දෙකක් එපේ. හැදෙන සෝඩියම් බයිකාබනේට් ඔක්කොම ටික තාප වියෝජනය කරලා සෝඩියම් කාබනේට් බවට පත් වෙනවා නම් මෙන්න මෙතනට දෙක දාලා සෝඩියම් බයිකාබනේට් කපන්න. නිසා 4 දෙකෙන් වැඩි කරමු. දෙකෙන් වැඩි කරලා මේ කැල්සියම් ඔක්සයිඩ් කැපෙනවා 6ට 7 එකතු කරමු. හරි? අනිත් වැඩි කරන්න ඕනේ නැහැ. මෙතන කැල්සියම් ක්ලෝරයිඩ් ඇමෝනියම් ක්ලෝරයිඩ් දෙකක් වෙනවනේ මේක දෙකෙන් වැඩි වෙද්දි. මෙන්න මේක දෙකෙන් වැඩි වෙනකොට මේ 4 දෙකෙන් වැඩි වෙනවා මේ දෙකට මේ දෙකක් කැපිලා යනවා. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මේක දෙකෙන් වැඩි කරනකොට මේ ඇමෝනියා දෙකට මේ ඇමෝනියා දෙකක් කැපිලා යනවා. බලමු මොකද වෙන්නේ කියලා. 4ට එකතු කරන්න 5යි 6යි 7යි. බලමු අවසාන ප්‍රතික්‍රියාව මොකද්ද වෙන්නේ කියලා. හරි ලියන්න. හරි. එහෙනම් මම ඔන්න දැන් ප්‍රතික්‍රියාව ගන්න යන්නේ හරි. ඔන්න බලන්න මොකද්ද වෙන්නේ කියලා. මම ආයෙම වැඩි කරලා ලියන්නේ නැහැ. මේ බලන්න. මෙන්න මේක දෙකෙන් වැඩි කරපුවාම දෙකක් ඇමෝනියා මේ දෙකක් ඇමෝනියා වලට සුළු වෙනවා. ඊට පස්සේ මේ දෙකක් ජලය තියෙනවනේ. දෙකක් ජලයට මොකද වෙන්නේ? ජල එකක් ඉතුරු වෙනවද? ඉතුරු වෙන විදිහක් නැහැ. බලමු මොකක් හරි වෙයි. මේ දෙකක් කාබන් ඩයොක්සයිඩ් මෙතෙන්ට මෙන්න මේ දෙකට සුළු වෙලා යනවා. ඊට පස්සේ සෝඩියම් ක්ලෝරයිඩ් ඉතුරු වෙනවා. මේක දෙකෙන් වැඩිච්චාම දෙකක් සෝඩියම් බයිකාබනේට් මේකට කැපිලා යනවා. ඊට පස්සේ මෙන්න මේ NH4Cl දෙකෙන් වැඩි වෙලා මේකට කැපිලා යනවා. මෙන්න මේ කැල්සියම් ඔක්සයිඩ් ටික මේකට කැපිලා යනවා. එතකොට අපිට කැල්සියම් කාබනේට් ඉතුරු වෙනවා. මෙතන දෙකෙන් වැඩි වෙච්ච සෝඩියම් ක්ලෝරයිඩ් ඉතුරු වෙනවා. ඊට පස්සේ අවසාන ඵලයේ වෙච්ච සෝඩියම් කාබනේට් ඉතුරු වෙනවා. මෙන්න මෙතනින් කැල්සියම් ක්ලෝරයිඩ් ඉතුරු වෙනවා. මට ජලය එකක් වුණ සුළු කරන්න. මෙන්න මෙතන ඔක්සිජන් මෙතන ජලය හදනවා පුතා. ඒක මම ලියලා. මේ ජලය දෙකයි මේ කැපිලා. ඒතර එහෙන් බලුවොත් සමස්ත ක්‍රියාවලියේ ප්‍රතික්‍රියාව මේක. සමස්ත ප්‍රතික්‍රියාව. ක්‍රියාවලියේ සමස්ත ප්‍රතික්‍රියාව. මේක අපිට පේන්නේ කැල්සියම් කාබනේට් සෝඩියම් ක්ලෝරයිඩ් දෙක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් කාබනේට් CaCl2 දෙනවා වගේ. නමුත් ඇත්තටම කර්මාන්තය තුල එහෙම ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ. හරි. ලියා ගන්න සමස්ත ප්‍රතික්‍රියාව. හරි. දැන් මෙන්න මෙහෙම යටින් ලියා ගන්න වැදගත් මෙන්න මේ කාරණා. සමස්ත ප්‍රතික්‍රියාවේ පෙන්වන පරිදි කැල්සියම් කාබනේට් සෝඩියම් ක්ලෝරයිඩ් සමග ඍජුව ප්‍රතික්‍රියා කර සමස්ත ප්‍රතික්‍රියාවේ පෙන්වන පරිදි කැල්සියම් කාබනේට් සෝඩියම් ක්ලෝරයිඩ් සමග ඍජුව ප්‍රතික්‍රියා කර සෝඩියම් කාබනේට් ලබා නොදී.
ඒක මතක තියාගන්න. හරි. සමස්ත ප්‍රතික්‍රියාව මේක වුණාට මේකෙන් රැවටෙන්න එපා. මේ දෙන ප්‍රතික්‍රියා කළා අරය හදනවා වගේ. ඊළඟට අපිට ගන්න පුළුවන් පුතේ සමස්ත ක්‍රියාවලියේ අවසන් ඵලයේ විදියට අතුරු ඵලයේ විදියට කැල්සියම් ක්ලෝරයිඩ්. ලියා ගන්න. සමස්ත ක්‍රියාවලියේ අතුරු ඵලය ලෙස කැල්සියම් ක්ලෝරයිඩ් සැලකිය හැකිය. සමස්ත ක්‍රියාවලියේ අතුරු ඵලය මේ හැදෙන ඇමෝනියම් ක්ලෝරයිඩ් එක මහපොව භාවිතා කරන්නේ. හැදෙන ඇමෝනියම් ක්ලෝරයිඩ් එක මහපොව භාවිතා වෙනවා. තේරුණා නේද? සමස්ත ක්‍රියාවලියේ අතුරු ඵලය ලෙස කැල්සියම් ක්ලෝරයිඩ් සැලකිය හැකිය. ඊළඟ පොයින්ට් එක ලියා ගන්න. ප්‍රධාන ඵලය තුල හෝ අතුරු ඵලය තුල ඇමෝනියා අඩංගු නොවේ. ප්‍රධාන ඵලය හෝ අතුරු ඵලය තුල ඇමෝනියා අඩංගු නොවේ. ප්‍රධාන ඵලය හෝ අතුරු ඵලය තුල ඇමෝනියා අඩංගු නොවේ. සෛද්ධාන්තිකව බලන කල ඒකටම ලියා ගන්න. සෛද්ධාන්තිකව බලන කල ආරම්භයේදී වැයවන ඇමෝනියා මුළු ප්‍රමාණයම නැවත පුනර්ජනනය වේ. මේ බලන්න මෙතනින් මවුල දෙකක් ගිහලා මෙතනින් මවුල දෙකක් ඇවිල්ලා වගේ අදහසක් ගන්න. හරි. පුනර්ජනනය වේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ පුතේ අවුරුදු 50කට විතර කලින් ගෙනාපු ඇමෝනියා ටික දානවා අහපව හදා ගන්නවා ඒක නැවත දානවා බෑ. ක්‍රියාවලිය තුලදී පුතේ අපද්‍රව්‍ය මේ අපතේ යනවා දුවා. දැන් ඇමෝනියම් ක්ලෝරයිඩ් ටික 100%ක්ම මේ ප්‍රතික්‍රියාවට ගන්න බෑ. ওই ප්‍රතික්‍රියාවට මේ ප්‍රතික්‍රියාවට ගන්න බෑ. නාස්ති වෙනවා. ඒතර මේ ඇමෝනියා ටික ඔක්කොම එකතු කරගන්න බෑ. නාස්ති වෙනවා. ඒ නිසා පුතේ මේ ඇමෝනියා 100%ක්ම සෛද්ධාන්තිකව පුනර්ජනනය වුණාට ප්‍රායෝගිකව අලුතෙන් ඇමෝනියා කර්මාන්ත ශාලාවට ගේන්න වෙනවා. මොකද මේ පුනර්ජනන ක්‍රියාවලිය තුලදී යම් ඇමෝනියා ප්‍රමාණයක් අපත යනවා. නිසා සෛද්ධාන්තිකව කිව්වේ ඒකයි. සෛද්ධාන්තිකව භාවිතා කරන ඇමෝනියා ටික නැවත 100%ක් පුනර්ජනනය වෙනවා පෙන්වන්න පුළුවන්. නමුත් ප්‍රායෝගිකව ඇමෝනියා නැවත අලුතෙන් ගේන්න වෙනවා පුතේ මේ ඇමෝනියා අපතේ යනවා. හරි ඕන ලියා ගන්න වරහන් ඇතුලේ ඇමෝනියා අපතේ යන බැවින් යන බැවින් කර්මාන්තයට අවශ්‍ය ඇමෝනියා නැවත යම් ප්‍රමාණයක් ගෙන ආ යුතුය. ඒක නිකන් අදහස වගන්ති හරියම ලක්ෂණම හරියටම ආවේ නැහැ. නමුත් මේ අදහස ගන්න. හරි. දැන් අපි යමු රිසෝස් බුක් එකට. මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා කියලා දෙන්නම් වැදගත් කාරණා ටික highlight කරගන්න. ඔගේ විශේෂයෙන් කීපයක් වෙනවා පුතේ තැන් කීපයක් මට කියන්න. ඒක මම නෝට් එකකට දෙනවා. අපි ඉස්සර රිසෝස් බුක් එක කියවලා බලමු මම උගන්වපු දේවල් ඔබ කියන්නේ කියලා නේ. right. ඔන්න බලා ගන්න. අපි ඉක්මනට ඉවර කරමු. විනාඩි 5න් 10. සෝඩියම් කාබනේට් නිෂ්පාදනය මේක මේ සෝල්වේ ක්‍රමය කියලා කියනවා පුතේ. නැත්නම් ඇමෝනියා සෝඩා ක්‍රමය කියලා ඔකට කියනවා. හරිද? ඕක සෝල්වේ ක්‍රමය කියලා හඳුන්වන්න හේතුව තමයි ඔය සෝඩියම් කාබනේට් නිෂ්පාදන ක්‍රියාවලිය හඳුන්වා දුන්න පුද්ගලයාගේ 9 කොටසක් තමයි පුතේ ඔය තියෙන්නේ. හරි? ඔය නිෂ්පාදන ක්‍රියාවලිය හොයාගත්ත මනුස්සයයි. මට මතක් වුණොත් නැත්නම් හොයාගන්න පුළුවන් වුණොත් මම ඔයාලට කියන්න. ඉන්න බලන්න. ඒ පුද්ගලයාගේ නම තමයි තප්පරයක් දෙන්න. විභාගයට අහන්න බය වෙන්න එපා. අර්නස්ට් සෝල්වේ 1860 තමයි ඔයාලා ඕන රිසෝස් බුක් එකේ තියෙන කට්ටිය පුතේ සෝල්වේ ක්‍රමයේ කියනකොට ඊතලයක් ගහලා ලියා ගන්න. අර්නස්ට් සෝල්වේ අර්නස්ට් සදර්ෆෝල්ඩ් කියන්නේ අනේ අර්නස්ට් කෑල්ල. අර්නස්ට් සෝල්වේ කියන පුද්ගලයා තමයි ක්‍රමය හඳුන්වා දීලා තියෙන්නේ. ඒ නිසා තමයි සෝල්වේ ක්‍රමය කියලා ඕකට පුතේ ඇවිල්ලා තියෙන නම. right? සෝඩියම් කාබනේට් රසායනික කර්මාන්ත ගණනාවකට අවශ්‍ය වන අමුද්‍රව්‍යයක්. ඒ කියන්නේ පුතේ වෙනත් කර්මාන්ත වලට සෝඩියම් කාබනේට් කියන එක අමුද්‍රව්‍යයක් බවට පත් වෙනවා. අපි බලමු මොනවා නිෂ්පාදනය කරන්නද සෝඩියම් කාබනේට් ගන්න කියලා. ඒක සෝඩියම් කාබනේට් වල ප්‍රයෝජන තියෙනවා. ප්‍රයෝජනවල තියෙනවා. ඒක සෝඩියම් කාබනේට් කියන්නේ වෙනත් රසායනික කර්මාන්ත වල දවා දැක්කනේ මේ ඇමෝනියා. දැන් ඇමෝනියා නිෂ්පාදනය කරන්න පුතේ හේව ක්‍රමෙ දැන්. ඒතකොට ඇමෝනියා කියන්නේ මේ කර්මාන්තයේ අමුද්‍රව්‍යයක්. හැබැයි ඇමෝනියා නිෂ්පාදනය කරන වෙනත් කර්මාන්තයක් ගැනත් අපි කතා කරනවා. ඒ කර්මාන්තයේ හදන ඇමෝනියා ටික ඒකේ ප්‍රධාන ඵලය මේකේ අමුද්‍රව්‍යයක්. ඒ වගේම මේක නිෂ්පාදනය කරන සෝඩියම් කාබනේට් වෙනත් කර්මාන්ත ශාලාවල අමුද්‍රව්‍ය බවට පත් වෙනවා. right? එබැවින් සෝඩියම් කාබනේට් නිෂ්පාදනය ලෝකයේ ප්‍රමුඛ රසායනික කර්මාන්තයකි. දැන් ලෝකයේ වාර්ෂිකව මෙට්‍රික් ටොන් මිලියන 20ක් පමණ සෝඩියම් කාබනේට් නිෂ්පාදනය වේ. එහෙම කිව්වට අපිට ඒක කොච්චර නිකන් ලොකුද පොඩිද කියලා අදහසක් ලොකුයි. මෙට්‍රික් ටොන් මිලියන කිව්වම ලොකුයි. හැබැයි ඒකේ ප්‍රමාණයක් අපේ ඔළුවට එච්චර ලොකුට එන්නේ නැහැ නේ. ඒක කමන්නේ. හරි. ඒතර මෙන්න අපි කතා කරපු ප්‍රතික්‍රියා ටික ඒකොල්ලොත් මුලින්ම දීලා තියෙනවා. සෝඩියම් කාබනේට් නිෂ්පාදනයේ ආශ්‍රිතව ඇති ප්‍රධාන රසායනික ප්‍රතික්‍රියා පහත දැක්වේ.
ඇමෝනියා මේ අර ඇමෝනියා ජලයත් එක්ක ක්‍රියා කරලා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හදන එක, ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් එක ඇමෝනියම් බයිකාබනේට් හදන එක, සෝඩියම් ක්ලෝරයිඩ් එක බ්‍රයින් ද්‍රාවණයේ තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් එක ඇමෝනියම් බයිකාබනේට් ප්‍රතික්‍රියා කරලා සෝඩියම් බයිකාබනේට් සහ NH4Cl හදන එක. ඒ සෝඩියම් බයිකාබනේට් තාපයෝජනයෙන් සෝඩියම් කාබනේට් සහ කාබන් ඩයොක්සයිඩ් දා ජලය හැදෙනවා. දැන් මෙන්න මේවා මම කියපු නැතිවා. සෝඩියම් කාබනේට් නිෂ්පාදනයට අවශ්‍ය ඇමෝනියා ලබා ගන්නේ හේබ ක්‍රමයෙන්. ඒතර එක අමුද්‍රව්‍යයක් ඇමෝනියා හේබ ක්‍රමයෙන් තමයි ඒක නිෂ්පාදනය කරගෙන අපි හේබ ක්‍රමය කතා කරන්නේ. ඒක කිව්වා. කුණුගල් තාප වියෝජනයෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදවා ගනි. කාබන් ඩයොක්සයිඩ් අමුද්‍රව්‍යයක් ඒකත් මම කිව්වා. ඊළඟට ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන්නේ පුතේ බ්‍රයින් ද්‍රාවණ. මතක තියාගන්න මුහුදු ජලය භාවිතා කරලා නම් ඔයා බ්‍රයින් ද්‍රාවණය හදන්නේ මෙන්න මේ ටික හයිලයිට් කරගන්න. ඒ ද්‍රාවණයේ තියෙන කැල්සියම් 2+ මැග්නීසියම් 2+ සහ සල්ෆේට් කියන ටික අයින් කරන්න. ඔයා දන්නවා කැල්සියම් 2+ අයින් කරන්නේ කොහොමද? හරි. මැග්නීසියම් 2+ අයින් කරන්නේ කොහොමද? හරි. සල්ෆේට් අයින් කරන්නේ කොහොමද? සල්ෆේට් අයින් කරන්න පුළුවන් බේරියම් ක්ලෝරයිඩ් දාලා, මැග්නීසියම් 2+ අයින් කරන්න පුළුවන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා. කොහොමද අපි කැල්සියම් 2+ අයින් කරේ? සෝඩියම් කාබනේට් දාලා. ඒක තිබ්බා ආයෙ ලියා ගන්න දෙයක් නැහැ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කියපු තැන මේ අයන අයින් කරන හැටි තිබ්බා. එතන ඕනනම් ලියා ගන්න මේ ටික හයිලයිට් කරලා අයන ඉවත් කරන අයුරු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය යටතේ සාකච්ඡා කර ඇත. අයන ඉවත් කරන අයුරු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය ආශ්‍රිතව සාකච්ඡා කර ඇත. ඊට මෙන්න මෙතන තියෙනවා පුතේ හුණුගල් වලින් කාබන් ඩයොක්සයිඩ් වායුව නිපදව ගන්න හැටි. ඕනනම් මේ ප්‍රතික්‍රියා විස්තරයන් වරහන් ඇතුළේ ලියා ගන්න. හුණුගල් තාප වියෝජනයෙන් CO2 නිපදවන අයුරු. හුණුගල් තාප වියෝජනයෙන් CO2 නිපදවන අයුරු. මේක ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් විදිහට දාලා තියෙන්නේ ඇයි කියන එක මම පස්සේ කියන්න නැත්නම් ඇත්තටම පුතේ කැල්සියම් කාබනේට් තාප වියෝජනයේ ප්‍රත්‍යවර්තයි. නැවත කැල්සියම් ඔක්සයිඩ් වලට කාබන් ඩයොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා කැල්සියම් කාබනේට් හදන්න පුළුවන්. ඒකයි මේ ඊතල වලින් කියන්නේ මේ ඊතල හරි. මේක වැරද්දක් නෑ. වරහන් ඕනම් මේ ඉස්සරහෙන් ලියා ගන්න. වරහන් ඇතුලේ මොකද ලියා ගන්න කිව්වේ? කොහොමද අපි මේ හුණුගල් වලින් මේ වරහන් ඇතුලේ ලියා ගන්න කොහොමද අපි හුණුගල් වලින් කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය. ඉතින් එතන ගන්න තියෙන ප්‍රශ්න ටික හරියනේ. තේරෙන දෙයක් නැහැ. සෝඩියම් කාබනේට් නිපදවීම සඳහා විශේෂයෙන් සකස් කළ අටලුව තුල සිදුවන ක්‍රියාවලියේ මූලික පියවර සැකවින් පහක් දැක්වේ. අපි දන්නවා අටලු කීයක් තියෙනවද? අටලු ප්‍රධාන වශයෙන් අටලු දෙකක් තියෙනවා. මේ ක්‍රමයේ පියවර හතරක් ඕගොල්ලන්ට දීලා තියෙනවා පුතේ. පළවෙනි පියවර ඇමෝනීකරණය. මෙන්න මේ ඇමෝනීකරණ පියවරේ තමයි බලන්න පළමුව බ්‍රයින් ද්‍රාවණය අටලුවේ ඉහළින් ඇතුළු කරන අතර ඇමෝනියා වායුව අටලුවේ පහළින් ඇතුළු කරනු ලැබේ. ඔයාලට පොඩ්ඩක් මේක අඳින්න පුරුදු වෙන්න. හරි? ඒක පොඩ්ඩක් අඳින්න. හරි. එතකොට මේ තියෙන අර කුෂ්ඨ වර්ග ඵලය වැඩි කරන්න හොඳට බ්‍රයින් ද්‍රාවණයට ඇමෝනියා වායුවත් එක්ක මිශ්‍ර වෙන්න ඇතුලේ හදලා තියෙන ඒ තහඩු සිදුරු සහිත තහඩු. ඒ වගේම පෙරිපෙරි තමයි මෙහෙම බ්‍රයින් ද්‍රාවණය එන්නේ. එතකොට මේ පැත්තෙන් එන ඇමෝනියත් එක්ක හොඳට කලවම් වෙලා මෙතෙන්ට හම් වෙනවා. හොඳින් ඇමෝනියා දියවිච්ච බ්‍රයින් ද්‍රාවණය. මෙසේ ප්‍රතිවිරුද්ධ දිශාවලට ප්‍රතික්‍රියක එවීම මගින් ඒවා කාර්යක්ෂම ලෙස මිශ්‍ර වීමට සැලසීම ප්‍රතිප්‍රවාහ ක්‍රමය ලෙස හඳුන්වනවා. හරි. හයිලයිට් කරගන්න ප්‍රතිප්‍රවාහ ක්‍රමය කියන එක. එතකොට පුතේ මේ කර්මාන්ත ආශ්‍රිතව නිතරම අහන දෙයක් තමයි මේ කර්මාන්තයේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න. ඒ කියන්නේ හරි කාර්යක්ෂමතාවය අඩු මුදලක් වැය කරලා හරි වැඩි ප්‍රතිඵල ප්‍රමාණයක් නිෂ්පාදනය කරගෙන වැඩි ලාභයක් ලබා ගන්න භාවිතා කරන උපක්‍රම කාර්යක්ෂමතාවය. ඒතරේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න භාවිතා කරන උපක්‍රමයක් තමයි පුතේ මේ ප්‍රතිප්‍රවාහ මූලධර්ම. අපි වෙනම කාර්යක්ෂමතාවය වැඩි කරගන්න භාවිතා කරන ටික ලිස්ට් එකක් හදමු. දැනට මතක තියාගන්න ප්‍රතිප්‍රවාහ ක්‍රමය භාවිතා කරපුවාම අපිට පුළුවන් පුතේ හොඳට මේ බ්‍රයින් ද්‍රාවණයත් එක්ක ඇමෝනියා මිශ්‍ර කරගන්න. ඒතර මතක තියාගන්න මේ පළවෙනි අටලුව ආශ්‍රිතව කර්මාන්තයේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න භාවිතා කරන උපක්‍රමයක් ඇහුවොත් ඔයාලා ලියන්න බ්‍රයින් ද්‍රාවණය සහ ඇමෝනියා මිශ්‍ර වීම ප්‍රතිප්‍රවාහ ක්‍රමය යටතේ සිදු කිරීම. ප්‍රතිප්‍රවාහ යටතේ සිදු කිරීම. පැහැදිලි නේද? right. ඊට පස්සේ බ්‍රයින් ඇමෝනීකරණයේ තාපදායක ක්‍රියාවලිය. ඒ කියන්නේ පුතේ බ්‍රයින් ද්‍රාවණයේ ඇමෝනියා දිය කිරීම කියන එක. දැන් මම මේ කියනෙව්වා අවශ්‍ය නම් ලියා ගන්න. බ්‍රයින් ඇමෝනීකරණයේ තාපදායක ක්‍රියාවලිය. ඒ කියන්නේ පුතේ බ්‍රයින් ද්‍රාවණයේ ඇමෝනියා දිය කිරීම. හරිද? ඒ කියන්නේ දිය වෙන එක මොකක් වෙනවලුද? තාපය නිෂ්පාදනය කරනවලු පුතේ. ඔන්න පොඩි සිද්ධියක් කියනවා මම බෝඩ් එකේ උගන්වන්න නැති එකක්. මේ නිසා බ්‍රයින් ද්‍රාවණයේ උෂ්ණත්වය වැඩි වුවොත්
ඇමෝනියා දියවීමේ කාර්යක්ෂමතාවය අඩු වේ. හරි. ඉස්සෙල්ලා ඔය කරුව දාලා ලියාගන්න. හරි. ද්‍රාවණයේ උෂ්ණත්වය ඉහළ යාම ඇමෝනියා දියවීම අඩු කරයි. මෙතන ලියාගන්න පැත්තකින් කරුවක් දාලා තියරි කැලලක් පොඩි සිද්ධාන්ත කැලලක්. ද්‍රාවණයේ උෂ්ණත්වය ඉහළ යාම ඇමෝනියා වල ද්‍රාව්‍යතාවය අඩු කරයි. නැත්නම් ඇමෝනියා වල දියවීම අඩු කරයි. දැන් එතකොට මොකද වෙන්නේ පුතේ? දැන් ඔන්න සිද්ධිය අහගන්න. ඔන්න දැන් ඇමෝනියා ටික ඇමෝනියා වායුවනේ. අපි ඉන්නේ ගෑස් විදියටනේ. ඒතර දැන් මෙයා වතුර දිය වෙනකොට ඔයාට ඕනනම් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හදනවා කියලා ගන්නත් පුළුවන්. නැත්නම් ඇත්තටම මේ NH3 ටික ගෑස් එක ඒක්වස් වෙනවා කියලා ගන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නෑ මොකක් හරි. මේ ඇමෝනියා ටික කොහොම හරි වතුරත් එක්ක ක්‍රියා කරනවා. වතුර දිය වෙලා යන එක. තාපදායකයි. තාපදායකයි කියන පුතේ දිය වෙන්න ශක්තිය පිට කරනවා කියන එකනේ. ශක්තිය පිට කරනවා. දැන් මේ ශක්තිය හේතුවෙන් මොකද වෙන්නේ? මේ ද්‍රාවණයේ උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්වය ඉහළ යනකොට පුතේ ආයේ මේ ඇමෝනියා වල දියවීම පල්ලෙහාට වැටෙනවා. දැන් ඒක නිකන් අර කිකිලිද පිටරේද වගේද වැඩක් වෙන්නේ. මොකද ඇමෝනියා දිය වුණොත් තාපය ඉහළ යනවා. තාපය කියන්නේ උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්වය ඉහළ ගියොත් ඇමෝනියා වල ද්‍රාව්‍යතාවය අඩු වෙනවා. එතකොට පුතේ මේ වගේ වෙලාවකදී අපි කරන්න ඕන මේ ද්‍රාවණයේ උෂ්ණත්වය පහළ තියාගන්න. නැත්නම් ඉහළ යන එක වළක්ව ගන්න. ඒ නිසා ඒගොල්ලෝ මෙන්න මෙතනදී භාවිතා කරනවලු ක්‍රමයක් මොකක්ද? තාප හුවමාරු ක්‍රියාවලිය මගින් අටලුවේ වූ තාපය ඉවත් කිරීමෙන් පහළ උෂ්ණත්වයක් පවත්වා ගැනීම වැදගත්. ඒතර මේ පහළ උෂ්ණත්වයක් පවත්වා ගැනීම කියන එක ඕනනම් යටින් ඉරක් ඇඳලා ලියා ගන්න. එවිට ඇමෝනියා ද්‍රාවණය හොඳින් දිය කරගන්නවා. එවිට ඇමෝනියා බ්‍රයින් ද්‍රාවණය හොඳින් දිය කරගන්නවා. කොහොම වුණොත්ද? අපි පහළ උෂ්ණත්වයක් පවත්වා ගත්තොත් ඉතින්. නැත්නම් අපිට කියන්න පුළුවන් පහළ උෂ්ණත්වයක් පවත්වා ගත්තොත් මොකද්ද වෙන්නේ? ඇමෝනියා ද්‍රාවණයේ දියවීමේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා කියලා කියන්න පුළුවන්. ඇමෝනියා ද්‍රාවණයේ දියවීමේ කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. දැන් මොකක්ද මේ තාප හුවමාරු ක්‍රමය කියලා කිව්වේ? අපිට පුළුවන් පුතේ මේ අටලුව වටේට සිසිල් ජලය ගමන් කරන නලයක් යවන්න. මේ විදිහට සිසිල් ජලය ගමන් කරන නලයක්. එතකොට මොකද කරන්නේ? අපි මේ පැත්තෙන් සිසිල් ජලය එවනවා. පල්ලෙහාන් එවන්නේ හරි. එතකොට මේ සිසිල් ජලය මේ අටලුව වටේට යනකොට මේ අටලුවේ වූ ද්‍රාවණයේ තාපය මේ නලය තුලින් ගමන් කරන ජලය අවශෝෂණය කරගෙන මෙතනින් ජලය පිට වෙනවා පුතේ පත් වෙච්ච ජලය විදියට. උෂ්ණත්වය ඉහළ ගිය ජලය විදියට. ඒක ඔන්න ඔය වගේ ක්‍රමයක් හරහා තමයි පුතේ දැන් ඔය එන්ජින් එකේ රේඩියේටර් කියලා කියන්නේ අපි වතුර දාන්නේ වාහනවලට. ඒතරම් මොකද කරන්නේ? වාහනේ එන්ජින් එකේ උෂ්ණත්වය ඒ කොටස් වල උෂ්ණත්වය වතුරට අපි ලබා ගන්නවා. ඊට පස්සේ එන්ජිමේ උෂ්ණත්වය පහළට දානවා. ඒකනේ අපි කරන්නේ. මතක තියාගන්න මේ තාප හුවමාරු ක්‍රියාවලියක් කියලා කියන්නේ ඔය වගේ දෙයකට. අපිට පුළුවන් මේ සිසිල් ජලය මේ අටලුව වටේට යවලා ඒ අටලුවේ වූ තාපය ඒ ජලයට අරගෙන අටලුවේ උෂ්ණත්වය 15 ක තියාගන්න. ඇයි අපි අටලුවේ උෂ්ණත්වය 15 ක තියාගන්නේ? එතකොට තමයි පුතේ මේ ඇමෝනියා වායුව බ්‍රයින් ද්‍රාවණයේ දිය වෙන එක කාර්යක්ෂම සිදු වෙන්නේ. පැහැදිලිද? දෙවැනි පියවර කාබෝනීකරණය. පළවෙනි අටලුවේදී ඇමෝනියා වලින් සංතෘප්ත බ්‍රයින් ද්‍රාවණය අටලුවේ ඉහළින් එවනවා. කාබන් ඩයොක්සයිඩ් ටික පහළින් යවනවා. දරුවා දන්නවා කැල්සියම් කාබනේට් සාපයෝජනයෙන් කාබන් ඩයොක්සයිඩ් හදන්නේ. මෙතනත් භාවිතා කරන ප්‍රතිප්‍රවාහ මූලධර්මයේ. ඇයි ප්‍රතිප්‍රවාහ මූලධර්මයේ භාවිතා කරන්නේ? කර්මාන්තයේ කාර්යක්ෂමතාවය වැඩි කරනවා. කොහොමද කර්මාන්තයේ කාර්යක්ෂමතාවය වැඩි වෙන්නේ? ප්‍රතිප්‍රවාහ මූලධර්මයේ යටතේ පුතේ මේ ඇමෝනියා වලින් සංතෘප්ත බ්‍රයින් ද්‍රාවණය සහ කාබන් ඩයොක්සයිඩ් හම්බෙනකොට ඒ අපේ අවශ්‍යතාවය මොකද? කාබන් ඩයොක්සයිඩ් මේ ද්‍රාවණය දිය කර ගැනීම හොඳින් සිද්ධ වෙනවා. ඇමෝනියා වලින් සංතෘප්ත වූ බ්‍රයින් ද්‍රාවණය දෙවන අටලුවේ ඉහළින් ඇතුළු කරන අතර පහළින් කාබන් ඩයොක්සයිඩ් වායුව ඇතුළු කරනු ලැබේ. මේහි ප්‍රතික්‍රියාවක ප්‍රතිප්‍රවාහ මූලධර්මයේ යටතේ කාර්යක්ෂම ලෙස මිශ්‍ර වේ. ඇමෝනීකృత නැත්නම් ඇමෝනීකරණය කළ බ්‍රයින් ද්‍රාවණයේ බාෂ්මික මාධ්‍යයක්. ඒ කියන්නේ මේක පුතේ බාෂ්මිකයි. මෙයා ආම්ලිකයි. හරිද? කාබන් ඩයොක්සයිඩ් ආම්ලික වායුවකි. ඒ ජලයේ දියවීම තාපදායක වේ. මතක තියාගන්න පුතේ ඔය කාබන් ඩයොක්සයිඩ් ටික බ්‍රයින් ද්‍රාවණයේ දිය වෙන එකත් තාපදායක ක්‍රියාවලියක්. ශක්තිය නිදහස් කරනවා. දැන් අර කලින් දෙයම තමයි කාබන් ඩයොක්සයිඩ් වතුරේ දිය වෙන්න හරිද? තාපය නිදහස් කරද්දී ද්‍රාවණයේ උෂ්ණත්වය ඉහළ යනවා. ඒ ද්‍රාවණයේ උෂ්ණත්වය ඉහළ යන එක කාබන් ඩයොක්සයිඩ් වල දියවීම කෙරෙහි බලපානවා. දියවීම අඩු වෙන්න බලපානවා. දැන් මොකද කරන්නේ? කාබන් ඩයොක්සයිඩ් වතුරේ දිය කරනකොට උෂ්ණත්වය ඉහළ යනවා ද්‍රාවණයේ.
ඒ උෂ්ණත්වයේ ඉහළ යාමම කාබන් ඩයොක්සයිඩ් වල දියවීම අඩු කරනවා. ඒතර කර්මාන්තයේ කාර්යක්ෂමතාවයේ ප්‍රශ්නයක් වේ. ඒ නිසා පුතේ මෙතනදිත් අපි කරන්නේ අර කලින් වගේම මේ ද්‍රාවණයේ උෂ්ණත්වය අඩු කරන්න අපි සිසිල් ජලය භාවිතා කරලා නැත්නම් වෙනත් තාප හුවමාරු ක්‍රියාවලියක් සිදු කරලා මේ ද්‍රාවණයේ උෂ්ණත්වය 15 ගේ තියාගන්න. මේ ප්‍රතික්‍රියාවල පුතේ මේ ක්‍රියාවලිය තාපදායකද තාප අවශෝෂකද කියලා නම් මතක තියාගන්න. එන කාබන් ඩයොක්සයිඩ් වායුව බ්‍රයින් ද්‍රාවණයේ දියවීම තාපදායකයි. එසේම ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා කර ඇමෝනියම් බයිකාබනේට් ලබා දීම තාපදායකයි. ඒ කියන්නේ පුතේ කාබන් ඩයොක්සයිඩ් ඇත්ත කතාව දැන් අපි මෙතන ප්‍රතික්‍රියාව මෙහෙම ලිව්වට පුතේ දැන් මේ තියෙන්නේ ජලයේ දියවිච්ච කාබන් ඩයොක්සයිඩ්. එතකොට අපි අර එළියෙන් බුබුලණය කරන කාබන් ඩයොක්සයිඩ් ටික ද්‍රාවණයේ දියවෙන එකත් තාපදායකයි. මේකත් තාපදායකයි. ඊට පස්සේ මේ ඒ ද්‍රාවණයේ දියවිච්ච කාබන් ඩයොක්සයිඩ් ටික ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක මේක අම්ලබෂ ප්‍රතික්‍රියාවක්. මෙන්න මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කළා ඇමෝනියම් බයිකාබනේට් හදන එක තාපදායකයි. එතකොට වෙන්නේ පුතේ මේ ද්‍රාවණයේ උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්වය ඉහළ යනකොට පුතේ මේ සිද්ධ වෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්න තියෙනවා. හරි ඒ නිසා අපිට සිද්ධ වෙනවා තාපදාය. එම නිසා දෙවන අටලුවේද සිසිල්ල පවත්වා ගැනීම ඉතාල වැදගත්. දෙවන අටලුවද පළවෙනි අටලුව වගේම සිසිල්ල තබා ගැනීම. දැන් මතක තියාගන්න පුතේ මෙහෙම දෙයක්. මේක අපිට ලේකැට්ලිය ප්‍රින්සිපල් එකෙන් පැහැදිලි කරන්න පුළුවන්. ඔයා හිතන්නකෝ යම් තාපදායක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා කියලා. ඒ තාපදායක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට වටේ උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ උෂ්ණත්වයේ වැඩිවීමම මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන එක වළක්වන්න බලන්න. ඒ නිසා පුතේ මේ ප්‍රතික්‍රියාව තාපදායකයි. එතකොට මේ ප්‍රතික්‍රියාවෙන් නිෂ්පාදනය වන තාපය නිසා පුතේ වටේ උෂ්ණත්වය වැඩි වෙනවා. මේ වටේ උෂ්ණත්වය වැඩි වෙනකොට අහපව මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන ගතිය අඩු වෙනවා. ඒ නිසා උෂ්ණත්වය වැඩි වෙන්න දෙන්නේ නැහැ. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් ටික ජලයේ දිය වෙලා මේ නිදහස් කරන තාපය එහෙම්මම වෙනත් ක්‍රමයක් මගින් පද්ධතියෙන් අයින් කරනවා. ඒ නිසා ද්‍රාවණයේ උෂ්ණත්වය අපි යාමනය කිරීමක් කරනවා පුතේ. මොකක් හෝ ඒ සුදුසු තාප හුවමාරු ක්‍රියාවලියක් භාවිතා කළා. මම ඔයාලට තේරෙන විදිහට ඔයාලට කිව්වේ මේ වගේ ජලය දඟරයක් මේ අටලුව වටා යවලා අපිට පුළුවන් ඔබ තියෙන තාපය ඉවත් කරලා අටලුවේ උෂ්ණත්වය 15 ක තියාගන්න. right. ඊට පස්සේ දෙවන අටලුවේදී අපිට ඇමෝනියම් කාබනේට් ඇමෝනියම් ක්ලෝරයිඩ් හම්බ වෙනවා. මේගොල්ලෝ කියනවා මේ ඇමෝනියා අධික වායුව අධික ලෙස ජල ද්‍රාව්‍ය වන නමුත් කාබන් ඩයොක්සයිඩ් වායුවේ ජල ද්‍රාව්‍යතාවයේ සාපේක්ෂව අඩුවේ. කාබන් ඩයොක්සයිඩ් ජලයේ දියවීමෙන් සෑදෙන බයිකාබනේට් අයන සාන්ද්‍රණය ඉතා අඩුවේ. කාබනීකරණයට පළමුව ඇමෝනීකරණය කිරීම නිසා බාෂ්පික ඇමෝනියා ද්‍රාවණය තුළ කාබන් ඩයොක්සයිඩ් වායුව හොඳින් අවශෝෂණය වන අතර ඉහළ බයිකාබනේට් සාන්ද්‍රණයක් ඇති වේ. right. මෙන්න මෙතනින් ඔහොම සංගල වරහණක් දාලා ලියා ගන්න. ඇයි ඇමෝනියා බ්‍රයින් ද්‍රාවණයේ දිය කරන්නේ? ඒකට හේතුව මොකක්ද? ඇයි ඇමෝනියා බ්‍රයින් ද්‍රාවණයේ දිය කරන්නේ? ඇයි ඇමෝනියා බ්‍රයින් ද්‍රාවණයේ දිය කරන්නේ? ඇයි මම එහෙම ප්‍රශ්නයක් ඇහුවේ පුතේ? අපි කර්මාන්තයේදී මුලින් භාවිතා කරන ඇමෝනියා ටික සියල්ලම නැවත කර්මාන්තයේ අවසානයේදී අපිට පුනර්ජනනය කරගන්න පුළුවන් නම් සෛද්ධාන්තිකව. එහෙනම් කෙනෙක්ට අහන්න පුළුවන් දාන ඇමෝනියා ටික එහෙම්ම මහපව් ලැබෙනවා නම් මොන කෙහෙල් මලටද ඕයි මේ කර්මාන්ත ශාලාවට අපි ඇමෝනියා භාවිතා කරන්න කියලා කෙනෙක්ට අහන්න පුළුවන්. හැබැයි පුතේ මෙන්න මෙතන ඒකට හේතුව කියලා. මොකද්ද හේතුව? අපි කෙලින්ම බ්‍රයින් ද්‍රාවණයේ කාබන් ඩයොක්සයිඩ් වායුව දවලා දන්නවා. අපි ඉනෝගනික් වල උගන්වනවා කාබන් ඩයොක්සයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා කරලත් පුතේ එයාට පුළුවන් බයිකාබනේට් හදන්න. ඒතරම බයිකාබනේට් හදන්න පුළුවන්. හැබැයි පුතා කාබන් ඩයොක්සයිඩ් කෙලින්ම ජලයේ දිය කරා නම් කාබන් ඩයොක්සයිඩ් හොඳට දිය වෙන්නේ නැහැ. මොකද ඇමෝනියා වායුව තරම් කාබන් ඩයොක්සයිඩ් වායුව දිය වෙන එකක් නෙමෙයි. ඒ නිසා මේ කාබන් ඩයොක්සයිඩ් කෙලින්ම බ්‍රයින් ද්‍රාවණයේ දිය කරා නම් කාබන් ඩයොක්සයිඩ් වල ද්‍රාව්‍යතාවය හරි අඩුයි. කාබන් ඩයොක්සයිඩ් වල ද්‍රාව්‍යතාවය අඩුයි කියලා කියන්නේ පුතේ බයිකාබනේට් ද්‍රාව්‍යතාවයක් අඩුයි. දැන් ඔයා S ගොනුවේ ඉගෙනගෙන තියෙනවා පළවෙනි කාණ්ඩයේ සෝඩියම් ප්ලස් වල අප මතක තියාගන්න ෂෝට් නෝට් එකේ දුන්නා සෝඩියම් ප්ලස් වල සියලු සංයෝග ජල ද්‍රාව්‍යයි කියලා. එතකොට කෙනෙක්ට ප්‍රශ්නයක් එනවා මේ සෝඩියම් ප්ලස් නැත්නම් සෝඩියම් ධනායනයේ අඩංගු සියලු සංයෝග සරල සංයෝග ජල ද්‍රාව්‍ය නම් කොහොමද මේ සෝඩියම් බයිකාබනේට් එක ඝනයේ විදිහට අවක්ෂේප වෙන්නේ? පුතේ අපි කියන්නේ ලුණු සෝඩියම් ක්ලෝරයිඩ්. ගෙදර කන ලුණුත් ජල ද්‍රාව්‍යයි කියලානේ. ජලයේ දිය වෙනවා කියලානේ. හැබැයි ඔයා දන්නවා ගෙදර සමහරලාට අම්මලා බෝතල් වල ලුණු දිය කරලා හදාගෙන තියෙන බෝතල් එක හරිය මොකක් හරි නිකන් කප් එකක හරිය ඉස්සර නම් ගෙවල් වල පොල් කට්ටක් තිබ්බේ. නැත්තම් දැන් ගෙවල් වලක් තියෙනවා. ඇත්තටම පොල් කට්ටක් භාවිතා කරන්නේ කිසි වැරද්දක් නැහැ. ස්වාභාවික දෙයක්, දි รา යන දෙයක්. ඒක කිසි ගැටලුවක් නැහැ. හරිද? ඒතර මේ ලුණුවත් අපි දැකලා තියෙන පුතේ වතුර දිය කරාට දිය වෙන්නේ නැතුව කොටසක් තියෙනවා. ඒ කියන්නේ ජල ද්‍රාව්‍ය සංයෝගයක් වුණත් පුතේ ඕනාට වඩා වතුරට දැම්මොත්
දිය වෙන්නේ නැතුව යනවා. ඝනයේ විදිහට පවතින. ඒ වගේ දැන් මෙතන සෝඩියම් බයිකාබනේටුත් එහෙම තමයි මෙතන අවක්ෂේප වෙන්නේ පුතේ. ඒ කියන්නේ සෝඩියම් බයිකාබනේට අවක්ෂේප වෙන්නේ මෙන්න මෙතන මෙන්න මේ ප්‍රතික්‍රියාව. මෙන්න මේ සෝඩියම් බයිකාබනේට අවක්ෂේප වෙන්නේ මේ බයිකාබනේට් සාන්ද්‍රණය ඉහළ අගයක තියෙනවා. හැබැයි දරුවෝ අපි කාබන් ඩයොක්සයිඩ් තරම් කියලා කෙලිම වතුර දිය කරොත් කාබන් ඩයොක්සයිඩ් තරම් හොඳ ජල ද්‍රව්‍ය ඔක්සයිඩයක් නොවන නිසා මෙන්න ගොඩක් බයිකාබනේට් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ ද්‍රාවණයේ බයිකාබනේට් සාන්ද්‍රණය අපේක්ෂා කරන මට්ටමට ඉහළ යන්නේ. එතකොට සෝඩියම් බයිකාබනේට් කියන්නේ ජලයේ දිය වෙන්න පුළුවන් කෙනෙක්. අපි මේ ද්‍රාවණය තුල දිය වෙන්න බැරි තරම් හදනවා. ඒ දිය වෙන්න බැරි තරම් හදනකොට තමයි පුතේ බැරි ටික අවශ්‍යයි. එහෙනම් ඒ දිය වෙන්න බැරි තරම් හදන්න මෙතන බයිකාබනේට් සාන්ද්‍රණය ඉහළ වෙනවා. හැබැයි කාබන් ඩයොක්සයිඩ් විතරක් භාවිතා කරොත් කාබන් ඩයොක්සයිඩ් ජලයේ අඩුවෙන් දිය වෙලා ලොකු බයිකාබනේට් ප්‍රමාණයක් හදන්නේ. ඒ නිසා අපිට කාබන් ඩයොක්සයිඩ් කෙලින්ම වතුර දිය කරන්න බෑ. මොකද කාබන් ඩයොක්සයිඩ් කෙලින්ම වතුර දිය කරොත් අපේක්ෂා කරන බයිකාබනේට් අයන ප්‍රමාණය හැදෙන්නේ නැති නිසා. ඒතකොට තමයි අපිට මතක් වෙන්නේ ආ කාබන් ඩයොක්සයිඩ් කියන ආම්ලික වායුවක්. එහෙනම් පුතේ ඇමෝනියා කියන්නේ බාෂ්මික වායුවක්. අපි කරන්නේ බ්‍රයින් ද්‍රාවණය බාෂ්මික කරලා මේ කාබන් ඩයොක්සයිඩ් මතක තියාගන්න උදාසීන ජලයේ දිය වෙන්න අකමැති වුණාට ඊට වඩා වැඩි වශයෙන් බාෂ්මික ද්‍රාවණයක් තුළ දිය වෙන්න කැමතියි. එහෙනම් මේ ද්‍රාවණය බාෂ්මික කරේ කවුරු භාවිතා කළාද? ඇමෝනියා භාවිතා කළා. ඒක තමයි මෙතන කියන්නේ. කාබන් ඩයොක්සයිඩ් වල ජල ද්‍රාව්‍යතාවය වැඩි කරගන්න පුතේ මේ ද්‍රාවණය බාෂ්මික කරන තමයි ඇමෝනියා භාවිතා කරලා තියෙන්නේ. ඒතර මේ ඇමෝනියා කියන එක අමුද්‍රව්‍යයක් විදිහට සහභාගී වුණාට එයා අවසාන ඵලය තුල හෝ අනුඵලය තුල පවතින්නේ. එයා ද්‍රාවණය බාෂ්මික කරලා දීලා කාබන් ඩයොක්සයිඩ් වලට වැඩි වශයෙන් ජලය දිය වෙන්න දීලා හරිද මේ ඇමෝනියා ටික අහපව පාරක් වා දැක්කා සියල්ලම වාගේ පුනර්ජනනය වෙලා යනවා. එහෙනම් මෙන්න මෙතන ටික කියව ගන්න. ඇයි මේ අපි ඇමෝනියා භාවිතා කරන්නේ? අවසානයේ සෛද්ධාන්තිකව ඔක්කොම ඇමෝනියා ටික හදා ගන්නත් පුළුවන් නම් ඇයි අපි ඇමෝනියා භාවිතා කරන්නේ? සරලව ගත්තොත් ඇමෝනියා මගින් ද්‍රාවණය බාෂ්මික කරනවා. බාෂ්මික ද්‍රාවණය ලියාගන්න ඕන නම් ඔයාලගේ වචනේ. සරලව ලියාගන්න. ඇයි අපි ඇමෝනියා භාවිතා කරන්නේ? ඇමෝනියා මගින් ද්‍රාවණය බාෂ්මික කරයි. ඇමෝනියා මගින් ද්‍රාවණය බාෂ්මික කරයි. බාෂ්මික ද්‍රාවණයේ කාබන් ඩයොක්සයිඩ් හොඳින් දිය වේ. බාෂ්මික ද්‍රාවණයේ කාබන් ඩයොක්සයිඩ් හොඳින් දිය වේ. එවිට ඉහළ බයිකාබනේට් සාන්ද්‍රණයක් ඇති වේ. එවිට ඉහළ බයිකාබනේට් සාන්ද්‍රණයක් ඇති වේ. එවිට ඉහළ බයිකාබනේට් සාන්ද්‍රණයක් ඇති වේ. එම නිසා එම නිසා සෝඩියම් බයිකාබනේට් අවක්ෂේප වීම සිදු වේ. එම නිසා සෝඩියම් බයිකාබනේට් අවක්ෂේප වීම සිදු වේ. හරි ඇති මේ විස්තර කිව්වම ඔයිට වඩා ඕනේ නැහැ. ඔයාලා ඔක දවසක් කතා කරනකොට සමහරලාට කර්මාන්තවල තියෙන දෙයක් තමයි සමහර කාරණා එකපාරටම තේරුම් ගියේ නැත්නම් ඔක පාඩම් කරගෙන යද්දි වැඩි අල්ලගන්න පුළුවන්. ඊට පස්සේ තුන්වෙනි පියවර සෝඩියම් බයිකාබනේට් පෙරා වෙන් කර ගැනීම. දැන් මෙතනදී කතා මේ දෙවෙනි පියවරේදී පුතේ තාම සෝඩියම් බයිකාබනේට් අවක්ෂේප වෙන කතාවක් කිව්වේ නැහැ. මේකොල්ල මෙතන කිව්වා කාබන් ඩයොක්සයිඩ් වතුරේ දිය වෙන එකයි කාබන් ඩයොක්සයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල ප්‍රතික්‍රියා කරන එකයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන එකයි දෙකම තාපදායකයි. ඒ නිසා ද්‍රාවණීය උෂ්ණත්වය ඉහළ යනවා. ද්‍රාවණීය උෂ්ණත්වය ඉහළ යනකොට වායුවේ දියවීම අඩු වෙනවා. ඒ නිසා මෙතනත් අටලුවේ උෂ්ණත්වය පුතේ ද්‍රාවණීය උෂ්ණත්වය අඩු කරලා ද්‍රාවණීය සිසිල් මට්ටමක තියාගන්න. ඒතර ද්‍රාවණීය සිසිල් කරපුවාම නැත්නම් ද්‍රාවණීය උෂ්ණත්වය අඩුවෙන් තියාගත්තාම තමයි කාබන් ඩයොක්සයිඩ් හොඳට වතුරේ දිය වෙන්නේ. ඊට පස්සේ කියනවා මෙන්න මේ සෝඩියම් බයිකාබනේට් වෙන් කර ගැනීම දැන් කොහොමද සිද්ධ වෙන්නේ? ඇමෝනියකృత බ්‍රයින් ද්‍රාවණය කාබනීකරණය වීමත් සමග ඒ ද්‍රාවණය තුළ ඇමෝනියම් බයිකාබනේට් සාන්ද්‍රණය වැඩි වේ. මේ බ්‍රයින් ද්‍රාවණය තුළ සාපේක්ෂව දැන් බ්‍රයින් ද්‍රාවණය කොහොමත් පුතේ ඉහළ සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය ඉහළයි කියලානේ කියන්නේ. ඒ කියන්නේ බ්‍රයින් ද්‍රාවණය තුළ කොහොමත් පුතේ සෝඩියම් ධන අයන වල සාන්ද්‍රණය ඉහළ අගයක තියෙනවා. බ්‍රයින් ද්‍රාවණය තුළ. මේ බ්‍රයින් ද්‍රාවණය තුළ සාපේක්ෂව ඉහළ සෝඩියම් ප්ලස් අයන සාන්ද්‍රණයක් ඇතිෙයි. සෝඩියම් ධන අයන සෝඩියම් බයිකාබනේට් අයන සාන්ද්‍රණය සෝඩියම් බයිකාබනේට්හි සංතෘප්ත සාන්ද්‍රණයේ ඉක්මවන විටදී. දැන් ඔයාලට සංතෘප්ත සාන්ද්‍රණය කියන එක මම දැනට කියලා දෙන්නේ නැහැ. මොකද අපිට තියෙනවා KSP කියලා මාතෘකාවක් අයනික සමතුලිතතාවයේ කතා කරන්නේ. එතනදී මම මොකද්ද මේ සංතෘප්ත සාන්ද්‍රණය සංතෘප්ත සීමාව. හරි සංතෘප්ත සාන්ද්‍රණ සීමාව කෙනෙක් කියලා දෙනවා. දැනට මතක තියාගන්න. බයිකාබනේට් අයන සාන්ද්‍රණයත් ඉහළ වෙනකොට සෝඩියම් ප්ලස් සාන්ද්‍රණයත් ඉහළ වෙනකොට මේ දෙන්නට ඉන්න බැරි තත්ත්වයක් සිද්ධ වෙනවා. දිය වෙලා ඉන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. ද්‍රාවණය තුල ඒ ඉන්න බැරි තත්ත්වය හැමුවේ මේ දෙන්න එකතු වෙලා මොකද කරන්නේ? සෝඩියම් බයිකාබනේට් විතර අවශ්‍යයි. ඒක සරලව එහෙම මතක තියාගන්න. විතදී සෝඩියම් බයිකාබනේට් පටිඝීකරණය වී ද්‍රාවණයෙන් ඉවත් වේ. ඒ සමස්ත ප්‍රතික්‍රියාව පහත පරිදි දැක්වේ. එහෙනම් දෙවන අටලුවේ යටදී පුතේ ඇත්තටම මෙතන මේ ඉවත් වේ කියුවාට මෙතන මතක තියාගන්න අපිට හම්බෙන සෝඩියම් බයිකාබනේට් සහ සෝඩියම් ක්ලෝරයිඩ් අඩංගු උපු ද්‍රාවණයක්. හරි උපු ද්‍රාවණයක්. ඒ උපු ද්‍රාවණයෙන් පෙරලා තමයි අපි කමන්නේ. ඕගොල්ලෝ වෙනස් කරගන්න ඕනේ. එහෙම තියාගන්නකො. මේකොල්ලෝ කියන්නේ සෝඩියම් බයිකාබනේට් එක සෝඩියම් ක්ලෝරයිඩ් කියලා. නමුත් මේ අටලුව තුලම තමයි
ඇමෝනියම් මම කියපු විදිහට සෝඩියම් බයිකාබනේට් සහ ඇමෝනියම් ක්ලෝරයිඩ් ලැබෙනවා කියලා කියන්නේ තමක් නෑ කමන්න. මේක මේම මන් දීපු විදිහට තියාගන්න ප්‍රශ්නයක් නෑ. එහෙම තියාගන්න ප්‍රශ්නයක්. හරි. එතකොට මේ තුන්වන පියවරේදී සෝඩියම් බයිකාබනේට් වෙන් කර ගැනීමේදී සිද්ධ වෙන පුතේ අර ද්‍රාවණය තුල මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. කාබන් ඩයොක්සයිඩ් හදනවා ඇමෝනියම් කාබනේට්. මේ ඇමෝනියම් කාබනේට් වලින් එන බයිකාබනේට් අයන සෝඩියම් ප්ලස් එක ප්‍රතික්‍රියා කරලා මෙන්න මේ විදිහට සෝඩියම් කාබනේට් හදනවා. ඉතින් සෝඩියම් කාබනේට් එක අපිට හම්බ වෙනවා පුතේ NH4Cl. NH4Cl තියෙන ද්‍රාවණයේ මෙයා ඝණයක් පෙරලා වෙන් කර ගන්න පුළුවන්. මේ විදිහට සමස්ත ප්‍රතික්‍රියාව මම අර ගොඩනගි. එනවාට පේනවා මේ ක්‍රියාවලිය සමස්ත ක්‍රියාවලිය තුල ඇමෝනියා කාබන් ඩයොක්සයිඩ් සෝඩියම් ක්ලෝරයිඩ් ජලය ප්‍රතික්‍රියා කරලා සෝඩියම් බයිකාබනේට් දෙනවා. ඒත් එක්ක ඇමෝනියම් ක්ලෝරයිඩ් දෙනවා. ඇමෝනියම් ක්ලෝරයිඩ් එක පෙරලා අයින් කර ගන්නවා. සෝඩියම් බයිකාබනේට් එක ඉස්සරහට අරගෙන. මොකද මේ සෝඩියම් බයිකාබනේට් හතරවෙනි පියවරේදී රත් කරලා සෝඩියම් කාබනේට් ලබා ගන්නවා. වෙන් කර ගන්නා සෝඩියම් බයිකාබනේට් අධික ලෙස රත් කිරීමෙන් නිර්ජල සෝඩියම් කාබනේට් ලබා ගත හැක සෑදෙන කාබන් ඩයොක්සයිඩ් වායුව නැවත කාබනීකරණ අටලුව වෙතට යවේ. ඒ කියන්නේ මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් හැබැයි මතක තියාගන්න මෙතනදී රැවටෙන්න එපා. ඔයා දෙවන අටලුවේදී දාන කාබන් ඩයොක්සයිඩ් සියල්ල මේ කාබන් ඩයොක්සයිඩ් සියල්ල අහපව එන්නේ නැහැ පුතේ. හරි. සියල්ල එන්නේ නැහැ. මෙන්න මේ බලන්න. ඔයාලට පෙන්වන්න පුළුවන් මේ මෙතන තියෙන පුතේ කාබන් ඩයොක්සයිඩ් දෙකක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් දෙකක් තියෙනවා. එකක් මේක තුළ හිර වෙලා තියෙනවා, එකක් එළියට එනවා. නිසා කාබන් ඩයොක්සයිඩ් 100ක් පුනර්ජනනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. කාබන් ඩයොක්සයිඩ් කියන එක මේ අවසාන ඵලය තුළ තියෙනවා. මේ නිෂ්පාදනයේදී අතුරු ඵලයක් ලෙස ලැබෙන ඇමෝනියම් ක්ලෝරයිඩ් පහත ආකාරයට ඇමෝනියා පුනර්ජනනය සඳහා යොදා ගන්න ලැබේ. මේ සඳහා NH4Cl ද්‍රාවණයේ හුණුගල් වියෝජනයෙන් ලැබෙන කැල්සියම් ඔක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කරනු ලැබේ. මේ තියෙන ප්‍රතික්‍රියාව මම තවත් විදිහකට දුන්නා. ඔයාලා කැමති ආකාරයකට ලියන්න. එහෙනම් හුණුගල් වියෝජනයෙන් ලැබෙන කැල්සියම් ඔක්සයිඩ් එක්ක ඇමෝනියම් ක්ලෝරයිඩ් ප්‍රතික්‍රියා කරලා අපිට පුළුවන් ඇමෝනියා පුනර්ජනනය කරන්න. හැදෙන ඇමෝනියා ඇමෝනීකරණ අටලුව විතර යවනු ලැබේ. ඒ කියන්නේ මේ හැදෙන ඇමෝනියා ටික අපිට නැවත පුළුවන් පුතේ පළවෙනි අටලුවට භාවිත කරන්න. මෙන්න මෙතෙන්ද භාවිත කරන්න. මේ අණුව සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා සෛද්ධාන්තික සමස්ත ප්‍රතික්‍රියාව පහත පරිදි දැක්විය හැකියි. මම මේ ප්‍රතික්‍රියාව වලට ගොඩනගලා තියෙනවා. කෙසේ වෙතත් ඝන කැල්සියම් කාබනේට් සහ ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් මිශ්‍ර කිරීමෙන් සෝඩියම් කාබනේට් නිපදවා ගැනීම සිදු කරන හැකියි. මම කියන්නේ සමස්ත ප්‍රතික්‍රියාවේ මෙහෙම තිබ්බට මේ දෙන කෙලින්ම ප්‍රතික්‍රියා කරවලා සෝඩියම් කාබනේට් හදා ගන්නව නෙමෙයි පුතේ. එහෙම නෙමෙයි අපි කරේ. ඇත්තටම පියවර කීපයක් ඔස්සේ තමයි සෝඩියම් කාබනේට් වලට ආවේ. මේක සමස්ත ප්‍රතික්‍රියාව වුණාට සෝඩියම් කාබනේට් හැදෙන්නේ මේ ඍජු ප්‍රතික්‍රියාවකින් නෙමෙයි මේ දෙන්නේ. මේ ක්‍රියාවලියේදී සෑදෙන අවසාන අතුරු ඵලයේ කැල්සියම් ක්ලෝරයිඩ් වේ. ඒද වෙනත් කර්මාන්ත සඳහා යොදා ගන්න හැකියි. ඒකත් පුළුවන් වෙනත් කර්මාන්ත සඳහා යොදා ගන්න. පහත කරුණු නිසා සෝල්ඩේ ක්‍රමයේ ආර්ථික වශයෙන් වාසිදායක වේ. එකක් තමයි සෝඩියම් ක්ලෝරයිඩ් හා කැල්සියම් කාබනේට් අඩු වියදමකින් පහසුවෙන් ලබා ගත හැකියි. දැන් ගාල අපිට කඩලා වෙන් කර ගන්න පුළුවන්. ස්වාභාවිකව තියෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් මුහුදු ජලයෙන්. නිසා මේ සෝඩියම් ක්ලෝරයිඩ් කැල්සියම් කාබනේට් වගේ ඒවට පුතේ ලොකු වියදමක් යන්නේ හැලු. ඒවා සපය ගන්න පුළුවන්ලු අඩු මුදලකින් පහසුවෙන්. ඒතර සෝල්ඩේ ක්‍රමයේ ආර්ථික වශයෙන් සිදුවන වාසිය. ඒ කියන්නේ වැඩි මුදලක් වියදම් කරන්න ඕනේ නැහැ මේ වගේ දේවල් වලට කියලා කියන්නේ. ඒකට ආර්ථික වාසිය වැඩි. සෝල්ඩේ ක්‍රමයේ ආර්ථික වාසිය හොත් මේ ටික ලියන්න. සෝඩියම් ක්ලෝරයිඩ් කැල්සියම් කාබනේට් වගේ ඒවා අඩු වියදමකින් පහසුවෙන් ලබා ගන්න පුළුවන් එකක්. ඇමෝනියා වැය නොවන අතර චක්‍රීකරණය මගින් නැවත නැවත භාවිතා කළ හැකියි. ඒක මම ඔයාලට ඔප්පු කරලා පෙන්නුවා බෝඩ් එකේ. ඒක තේරුණා හෝ නොතේරුණා භාවිතා කරන ඇමෝනියා ටික පුතේ සෛද්ධාන්තිකව හරියටම නැවත හදා ගන්න පුළුවන්. නමුත් මම කිව්වා සෛද්ධාන්තිකව එහෙම කිව්වට ඔය ඇමෝනියා ආයේ අලුතෙන් ටිකක් ගේන්න වෙනවා. හැබැයි කොටසක් හරි පුතේ නැවත අපිට භාවිතා කරන්න පුළුවන්. ඒක හරි වාසියක් නේ. මෙතන තියෙන සෛද්ධාන්තිකව කෙලින්ම ඇමෝනියා වැය නොවන අතර චක්‍රීකරණය මගින් නැවත නැවතත් භාවිතා කළ හැකි වීම මෙතෙන්ට ඕනනම් දාගන්න. හැබැයි දාගන්න ඕනේ අපි කලින් කිව්වනේ මොකක්ද? මම ඔය නෝට් එකට දුන්නා මේ ඇමෝනියා අපත යන්න පුළුවන්. ඇමෝනියා දැන් නැවත පුනර්ජනනය කරනකොට අපත යන්න පුළුවන්. ඒ අපත යනකොට දාපු ඇමෝනියා සියල්ල නැවත පුනර්ජනනය වෙන්නේ නැහැ. එතන ඇමෝනියා එළියෙන් ගේන්න වෙනවා. නමුත් පුතේ භාවිතා කරපු ඇමෝනියා නැවත අපිට යම් කොටසක් හෝ වැඩි ප්‍රතිශතයක් හෝ නැවත භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා කියලා මතක තියාගන්න. නැවත භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා කියලා මතක තියාගන්න. ඒක මේ සෝල්වේ ක්‍රමයේ ආර්ථික වශයෙන් වාසිදායක වෙන හොඳයි. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වලින් කොටසක්ද නැවත ලැබෙන්නේ. මම කියවනේ වට අපි භාවිතා කරන කාබන් ඩයොක්සයිඩ් වලින් කොටසක් මෙන්න මේ සෝඩියම් කාබනේට් ඇතුලේ හිර වෙනවා කියන්නේ. ඒ නිසා පුතේ මතක තියාගන්න අපි අර කාබනීකරණයට භාවිතා කරන කාබන් ඩයොක්සයිඩ් සියල්ල හපව ලැබෙන්නේ නැහැ. කොටසක් ලැබෙනවා හැබැයි. මේ තාපයෝජනේ කොටසක් ලැබෙනවා. උතන දෙක තිබෙන්නේ. හැබැයි මුලින් භාවිතා කරපු සියල්ල නෙමෙයි. ඒ නිසා කාබන් ඩයොක්සයිඩ් වලින් කොටසක් පුනර්ජනනය වෙනවා. ඒකත් අහපව නැවත අටලුවට භාවිතා කරනවා. ඒකත් ආර්ථික වශයෙන් වාසිය. ඔයාලා මතක තියාගන්න පුතේ කවුරු හරි අහන්න පුළුවන් මේ සෝඩියම් කාබනේට් හදපු විදිහටම පොටෑසියම් කාබනේට් සෝඩියම් කාබනේට් හදපු විදිහටම
පොටෑසියම් කාබනේට් හදන්න පුළුවන් කියලා. එතකොට මේ පොටෑසියම් කාබනේට් හදන්න නම් අර විදිහටම අපිට සිද්ධ වෙනවා සෝඩියම් කාබනේට් හදන්න සෝඩියම් බයිකාබනේට් රත් කරා වගේ පුතේ පොටෑසියම් කාබනේට් හදන්න නම් අපිට පොටෑසියම් බයිකාබනේට් රත් කරන්න සිද්ධ වෙනවා. හැබැයි පොටෑසියම් කාබනේට් රත් කරන්න පොටෑසියම් කාබනේට් ඝනයේ විදිහට වෙන් කර ගන්න සිද්ධ වෙනවා. දැන් සෝඩියම් බයිකාබනේට් පොටෑසියම් බයිකාබනේට් ඝනයේ විදිහට වෙන් කර ගන්න සිද්ධ වෙනවා. දැන් අපි සෝඩියම් බයිකාබනේට් නම් වෙන් කරගත්තා. වැඩේ තියෙන පුතේ මේ ක්‍රමය මගින් අපිට පොටෑසියම් බයිකාබනේට් ඝනයේ විදිහට වෙන් කර ගන්න බැහැ. අවක්ෂේපයක් හදා ගන්න බැහැ. ඒ කියන්නේ අපි මෙහෙම ඒ කියන්නේ ඔය විදිහටම අපි සෝඩියම් ක්ලෝරයිඩ් වෙනුවට පොටෑසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් භාවිතා කරලා ඒ පොටෑසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයට ඇමෝනියා යවලා කාබන් ඩයොක්සයිඩ් යවලා වගේ අපිට පොටෑසියම් බයිකාබනේට් හදාගත්තොත් අපිට පොටෑසියම් කාබනේට් හදා ගන්න පුළුවන්. හැබැයි වැඩේ තියෙන්නේ මේ ක්‍රියාවලිය මේ සෝඩියම් බයිකාබනේට් අවක්ෂේප කරගත්තා වගේ පොටෑසියම් බයිකාබනේට් අවක්ෂේප කරගන්න බැහැ. පොටෑසියම් බයිකාබනේට් ජල ද්‍රාව්‍යතාවය සෝඩියම් බයිකාබනේට් ජල ද්‍රාව්‍යතාවයට වඩා වැඩි බැවින් අටල තුලදී අවක්ෂේප නොවේ. කාවද? පොටෑසියම් බයිකාබනේට් අවක්ෂේප නොවේ. ඒ නිසා පොටෑසියම් බයිකාබනේට් සාදා ගැනීමට ඉහත ක්‍රමයේ භාවිතා කරන්න හැකියි. හරි. ඔයන් අහන්න පුළුවන් පොටෑසියම් කාබනේට් කිව්වොත් මතක තියාගන්න ලියන්න කොහොමද? පොටෑසියම් කාබනේට් හදන්න නම් පොටෑසියම් බයිකාබනේට් තාපයෝජනය කරන්න ඕන. මෙම ක්‍රමයේදී නැත්නම් දෙවන අටලුවේදී සෝඩියම් බයිකාබනේට් අවක්ෂේප වන විදිහට පොටෑසියම් බයිකාබනේට් අවක්ෂේප නොවේ. ඒකට හේතුව පුතේ පොටෑසියම් බයිකාබනේට් වල ජල ද්‍රාව්‍යතාවය වැඩි. එයා කැමති ගොඩක් වෙලාවට දිය වෙලා ඉන්නේ. ඒතර සෝඩියම් බයිකාබනේට් අවක්ෂේපන තත්ත්වයටදී පොටෑසියම් බයිකාබනේට් අවක්ෂේප වෙන්නේ නැහැ. ඉතින් පොටෑසියම් බයිකාබනේට් අවක්ෂේප වෙන්නේ නැත්නම් අපිට පොටෑසියම් බයිකාබනේට් හදා ගන්නත් බෑ. ඒක තාපයෝජනය කළා පොටෑසියම් කාබනේට් හදන්නත් බෑ. හරි. ඊට පස්සේ තියෙනවා පුතේ සෝඩියම් කාබනේට් වල ප්‍රයෝජන ටිකක් කියව ගන්න. ජලයේ කඩනත්වය ඉවත් කිරීම, කිවුල ඉවත් කිරීම, දාගන්න කිවුල ඉවත් කිරීම. අපි කතා කරමු වෙලාවක් තිබ්බොත් කොහොමද කිව්ල ඉවත් කරන්නේ කියලා. සබන් හා ශාලක නිපදවීමේදී ශෝධන ක්‍රියාව වර්ධනය කිරීමට මේවා විස්තර කරන්න යන්නේ නැහැ පුතේ ප්‍රයෝජන ටික මතක තියාගන්න. සබන් වල ඊට පස්සේ ශාලක වල ඔයාලා ඩිටර්ජන්ට් කියලා පාවිච්චි කරන්නේ. ඒගොල්ලන්ගේ ශෝධන ක්‍රියාවලිය කාර්යක්ෂම කරන්න. ඒ කියන්නේ හොඳට කුණු එහෙම ගිහිල්ලා ශෝධන ක්‍රියාවලිය කාර්යක්ෂම කරන්නත් ඔය සෝඩියම් කාබනේට් වල ප්‍රයෝජනයක් තියෙනවා. හරි. රෙදි සෝඩා ලෙස භාවිතා කිරීම මම වෙලාවක් කියලා දෙන්න. කඩදාසි කර්මාන්තයේදී ද්‍රව පල්පේ මිශ්‍ර කිරීම කඩදාසි කර්මාන්තයේදී මේ ද්‍රව පල්පේ මොකක්ද මම ඒක දන්නේ නැහැ. හරි. වීදුරු නිපදවීම මම පොඩ්ඩක් මේක බලලා කියන්න. හරි. මම කර්මාන්තවල සමහර කාරණා ගැන හොයලා නැහැ. වීදුරු නිපදවීම. මේ තියෙන ද්‍රව පල්පේට හරි. ද්‍රව නෙමෙයි ද්‍රව පල්පේ. දැන් කඩදාසි නිෂ්පාදනයේට අපි ශාක කොටස් ගන්නවනේ. ඒ වගේ හදා ගන්න පල්ප. ඒ පල්ප වලට මිශ්‍ර කරනවා. ඇත්තටම ඉතින් ඕක තේරෙන්න නම් පුතේ අපි ඔය ගැන කතා කරන්න ඕන. බොරුවට නිකන් වචනයක් දෙයක් ඉස්සරහ දාලා වැඩක් නැහැ. ඒ නිසා වෙලාව යනක විතරයි වෙන්නේ. මම නම් කියන්නේ හොඳම දේ තමයි මේ ප්‍රයෝජන ටික කොහොම මතක තියාගන්න. ඕකයි විස්තර කරන්න ගියොත් එහෙම වෙන වෙලාවක් යනවා. බොරුවට තේරුමක් නැහැ. අහුවොත් අහන්නේ ප්‍රයෝජන ටික. එච්චරයි. හරි එච්චර තමයි. ඉතින් ඔන්න මම මේක බලකුරුතු වගේ ඇඳලා කියලා දුන්නා. ඉතින් ඕක දෙපාරක් තුන් පාරක් කියව ගන්න. ප්‍රශ්න වලටත් උත්තර ලියපුවාම තමයි තේරෙන්නේ පුතේ ඇත්තටම මේක විභාගයට කොහොමද ලියන්න ඕන කියලා. එතකන් ඉතින් කොච්චර කියලා දුන්නත් කොච්චර පාඩම් කරත් ඔයාලට මේක කොහොමද විභාගයට එන්නේ කියන එක තේරෙන්නේ නැහැ. පොත බලාගෙන හරි ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන. මම ප්‍රශ්න වලට උත්තර ලියන්න මම තව ටික දවසක් දෙන්නම්. දැන් ඔයාලා මැග්නීසියම් නිස්කාරණය නම් ලිව්වා. හැබැයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට ඉවෙත් නැහැ. සෝඩියම් බයිකාබනේට්, සෝඩියම් කාබනේට් වලට තාම ඉවෙත් නැහැ. මේ දෙක මම එවන්නම්. දෙකම එවන්නම්. හරි. එතකොට ඔය විදිහට ඉතින් අපිට නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඒතර ඕගොල්ලන්ගේ පරම රිසෝස් බුක් එක පෙන්නුවොත් පුතේ මේක පියවර 4ක් කිව්වනේ. බලමු පොඩ්ඩක් මොකද්ද පියවර 5ක් වෙන්න හේතුව කියලා. පරණ එකේ හරි. මේ තියෙන ඔයාලගේ 2012 ඉඳන් 2014 ක්‍රියාත්මක විෂය නිර්දේශය සෝඩියම් කාබනේට් නිෂ්පාදනයේ සෝල්වේ ක්‍රමය අමුද්‍රව්‍ය ලෙස ග්‍රයින් ද්‍රාවණය ඒකොල්ල පුතේ හුණු ගල් ගත්තේ. අපි කාබන් ඩයොක්සයිඩ් නේ ගත්තේ. ඒකොල්ල හුණු ගල් තමයි අමුද්‍රව්‍ය කියලා කිව්වේ. අපි කිව්වේ කාබන් ඩයොක්සයිඩ් කියලා. ඇමෝනියා භාවිතා කරලා තියෙනවා. ඒතර අපි කාබන් ඩයොක්සයිඩ් අමුද්‍රව්‍යයක් විදිහට කියන ඒකොල්ල හුණු ගල් විදිහට හුණු ගල් අරන් තියෙනවා. ඒ අයිකයි පොඩ්ඩක් බලමුනේ. මේක තියෙනවා පුතේ ප්‍රධාන පියවර 5ක් මේ තියෙන්නේ. දැන් අපේ පුතේ පියවර දෙවෙනි පියවර තියෙනවානේ. ග්‍රයින් ද්‍රාවණය ඇමෝනියා සමග මිශ්‍ර කිරීම. එයාලගේ පියවර දෙක තමයි අපි පියවර එක විදිහට භාවිතා කරන්නේ. එයාලගේ පියවර දෙක තමයි අපි පියවර එක කියලා භාවිතා කරන්නේ. ඊට පස්සේ ඇමෝනියකృత ග්‍රයින් ද්‍රාවණය සමග මම ඊට ලොකු කරන්න. ඇමෝනියකృత ග්‍රයින් ද්‍රාවණය සමග කාබන් ඩයොක්සයිඩ් මිශ්‍ර කිරීම තමයි ඒකොල්ලෝ අධියර 3 කියලා ගත්තේ. අපි අධියර 2 කියලා ගත්තා. හරිද? ඊට පස්සේ ඒකොල්ලෝ අධියර 4 විදිහට ගන්නේ. දැන් ඊට පස්සේ මේ බලන්න පුතේ. දැන් අපි අධියර 4ක් කියලා කියන්නේ මොකක්ද? අපේ අධියර දැන් මේ කෝරණු
සෝඩියම් හයිඩ්‍රජන් කාබනේට් කර කිරීම. ඒ කියන්නේ පුතේ සෝඩියම් බයිකාබනේට් රත් කිරීම. ඇත්තරම ඒගොල්ලන්ගේ මේ පස්වෙනි අදියර විදිහට තියෙන්නේ දිය ගැසූ හුණු සහ ඇමෝනියම් ක්ලෝරයිඩ් මිශ්‍රණය රත් කිරීම. ඒ කියන්නේ ඇමෝනියා පුනර්ජනනයත් ඒගොල්ලෝ අරගෙන තියෙනවා අදියරක් විදිහට. ඇත්තරම කියනවා අපි මේක අදියරක් විදිහට ගත්තේ නැහැ. මේක අදියරක් විදිහට ගත්තේ නැහැ. ඒකවල අපි අදියරක් විදිහට ගත්ත එකක් මේගොල්ලෝ අරගෙනත් නැහැ. මොකක්ද ඒ? පුළුවන් නම් කියන්න බලන්න. පළවෙනි එක ඇමෝනීකරණය, දෙක කාබනීකරණය, අපේ තුන්වෙනි අදියර තමයි පුතේ අර සෝඩියම් බයිකාබනේට් වෙන් කර ගැනීම. මෙයාලගේ එහෙම අදියරක් නැහැ. මෙයාලගේ එහෙම අදියරක් නැහැ. හරිද? මෙයාලගේ එහෙම අදියරක් නැහැ. එයාලා මේක වෙනුවට අලුත් අදියරක් දානවා. ඒ වගේම මෙන්න මේකත් අපි අදියරක් විදිහට භාවිතා කරන්නේ නැහැ. මොකද්ද පුතේ? කැල්සියම් කාබනේට් එක රත් කරලා කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය කිරීම ඔයාලගේ අලුත් විෂය නිර්දේශයේ අදියරක් විදිහට දීලා නැහැ. දැන් මම කියන්නම් ඇයි කැල්සියම් කාබනේට් අමුද්‍රව්‍යයක් විදිහට අරගෙන නැත්තේ අපේ එකේ. ඔයාලා දන්නවද පුතේ? කර්මාන්තය තුල භාවිතා කරන ද්‍රව්‍යයක් තමයි අමුද්‍රව්‍ය කියන්නේ. ඒතකොට මේකොල්ලන්ගේ අදියර එක තුල කැල්සියම් කාබනේට් භාවිතා කරලා තියෙනවා. ඒතකොට කැල්සියම් කාබනේට් අමුද්‍රව්‍යයක්. හැබැයි අපි දැන් කරපු එකේ කැල්සියම් කාබනේට් තාප වියෝජනය කරනවා කියන එක ඒ සෝඩියම් කාබනේට් කර්මාන්තයට අදාළ පියවරක් විදිහට අරන් නැහැ. ඒක වෙනම පියවරක් විදිහට අරගෙන හුණු ගල් ටික තාප වියෝජනය කරලා කර්මාන්තයට අරගෙන එන්නේ කවුද? කාබන් ඩයොක්සයිඩ්. බලන්න. කර්මාන්තයේ දෙවන පියවරේදී කාබන් ඩයොක්සයිඩ් නෙබුතේ අපි භාවිතා කරන්නේ. ඉතින් කාබන් ඩයොක්සයිඩ් අමුද්‍රව්‍යයක්. කර්මාන්තයේ තුල භාවිතා කරන කෙනෙක් තමයි අපි. හැබැයි කාබන් ඩයොක්සයිඩ් හදන්න කැල්සියම් කාබනේට් ඕනවා. ඒ කැල්සියම් කාබනේට් වලින් කාබන් ඩයොක්සයිඩ් හදන එක කර්මාන්තයේ පියවරක් විදිහට අරගෙන නැහැ. නමුත් කර්ම විෂය නිර්දේශයේදී පියවරක් විදිහට අරගෙන තියෙනවා. අපේ එකේදී පියවරක් විදිහට අරගෙන නැහැ. මරණ එකේදී පියවරක් විදිහට ගත්ත නිසා කැල්සියම් කාබනේට් අමුද්‍රව්‍යයක් වෙලා තියෙනවා. අපේ එකේදී පුතේ කැල්සියම් කාබනේට් රත් කිරීම කියන එක කර්මාන්තයේ පියවරක් විදිහට අරන් නැහැ. ඒ නිසා කැල්සියම් කාබනේට් කියන්නේ කර්මාන්තය තුල භාවිතා කරන ද්‍රව්‍යයක් නෙවෙයි. එහෙම තමයි ගන්න වෙන්නේ. ඒ නිසා කැල්සියම් කාබනේට් අපේ එකේ අමුද්‍රව්‍යයක් වෙලා නැහැ. අපි අමුද්‍රව්‍ය විදිහට ගන්නේ කාබන් ඩයොක්සයිඩ්. පැටලුණක් දන්නේ නැහැ. පැටලුණොත් මගෙන් අහන්න. එහෙම නැත්නම් ටික ටික පාඩම් කර කර ඔයගොල්ලන්ගේ දැනුම වර්ධනය කරගෙන යන්න.